අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් සතිපතා ඉස්සන්නෝනේ අපි කරන ධර්ම දේශන අවස්ථාවක් ශීලුප දිනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සබ්බී දේව සමං සේත සබ්බි කුබ්භේත සන්තවෝ සතං ධම්ම මමඤ්ඤාය සයෝ හෝති න පාපියෝ හෝති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ලෝකේ පහළ වෙච්චි ප්‍රධානම එකම මුල්ම සත්පුරුෂයන් වහන්සේ වෙන සරුවච්චන් වහන්සේ විසින් ඒ සත්පුරුෂ ධර්මය හුවා දැක්වීම සඳහා විවිධ ක්‍රමවලට දේශනා ඒ වගේම අන්වේ ඥාන වගේම විපස්සනාට සම්බන්ධ වෙන හැටි සූත්‍ර මාර්ගයෙන් විවිධ තැන්වල දේශනා කරලා තියෙනවා. ආයිති ඒක භාවනා ඉදිරියට යන්න යන්න කවුරු තුලත් සිදුවෙන වෙනස තමයි සත්පුරුෂයෙක් දැකලා අත්උදව් අරගෙන එහෙම නැත්නම් කල්බදු ක්‍රමයට ණයක් අරගෙන වගේ වැඩේ කරලා වැඩෙනකොට ක්‍රමයෙන් එයා තුලේ සත්පුරුෂ ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා සත්පුරුෂයෙක් දැක්කට සත්පුරුෂය අඳුරගන්න Taman තුල සත්පුරුෂ ධර්ම තියෙන්න ඕනේ. Tamanගේ සත්පුරුෂ ධර්ම වැඩෙනකොට ලෝකේ ඔක්කොම සත්පුරුෂ වෙනවා. කොයි වෙලාවක හරි ආයේ සත්පුරුෂයන්ගේ ඇසුර නිසා සාන්තවය නිසා Taman තුල ටික ටික වැඩනකොට පේනවා ලෝකේ තියෙන හැම පට වියාපෝ තේජෝ ආයෝ පවා සත් ධර්මයක් දේශනා කරනවා. ගලන යලදුල පවා ධර්මයක් දේශනා කරනවා. ඉතින් ඒක මෙතෙක් කල් පෙනුනේ ඒ වගේ අසත්පුරුෂ ගතිය නිසා නෙවෙයි Taman තුල තිබුණ අසත්පුරුෂ ගතිය නිසා. ඒක Taman ටික තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ යලදුල ගංගාවල් වායෝ තේජෝ පට වියාපෝ මේ අපිට විරුද්ධව හිටලා තියෙනවා කියලා. වාපිත් දෝෂ කියලා. මොකක්වත් දෝෂයක් නැහැ උතන. දෝෂේ තියෙන්නේ Taman ඒවා පිළිබඳව හරියටියට දකින්නේ. ඒකට හේතුව Tamanට සත්පුරුෂ වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ සරුවචන් වහන්සේත් එක්ක අපි ඒ තියෙන සත්පුරුෂ සන්තවය එහෙම නැත්නම් අපි සද්ධාව කියලා කියනවා. අමුතු තාලයකට දිනු වෙන්න පටන් ගන්නවා. මම සරුවඥ වෙනකම්ම යනවා ඒක. මම කවදා හරි බුදු වෙනකම්ම ඒක දිනු වෙනවා. දිනු වෙනකොට ඒ සරුවචන් වහන්සේ පිළිබඳ තිබුණ ඒ අදහස් ගෞරව ඒ වගේ මේ තාක්කල් අපිට ඒකට යන්න අතහිත දීපු සජීවි අජීවි දේවල් පුදුම විදිහට අමුතු බණක් එහෙම නැත්නම් ධර්මතාවයක් හෙලි කරන බව තේරෙනවා. ඒක නිසා හිතෙනවා ලෝකෙට ඉපදීම හොඳක් කියලා. මේ ලෝකෙට ඉපදිලා ඒ ඉන දුක් දරලා ඒ දුක් හරහා ඒ සත්පුරුෂය හඳුනා ගැනීමේ ලක්ෂණය බාහිර සත්පුරුෂය හඳුනගෙන තමයි අභ්‍යන්තර සත්පුරුෂය හඳුනගන්නේ. හුඟ දෙනෙක් අසාධාරණ විදියට මේ බාහිර සත්පුරුෂයාගේ සත්පුරුෂ ගති නැහැ කියලා නැත්නම් බාහිර සත්පුරුෂෝ නැහැයි කියලා අඬා හෝ ගාන අඬෝ වැඩියාවක් තමයි සාසනය කියන්නේ. මුළු ශාසනයේම අනුන්ගේ දොස් හොයනවා. එහෙම නැත්නම් ගුණවතුන් නැති බව කියනවා. ඉතින් ඒගොල්ලන් තියෙන පොඩි මානසික අසහනයක් තමයි පිළිබඳව කිසිම කරුණාවක් මෛත්‍රියක් නැහැ. ඒක ඉතින් අර දොස් කියන්න බැරි ඒක කවුරක්වත් උපදිනකොට ඒක ලබන්නේ නැහැ. උපදිනකොට අපිට තියෙන්නේ දුක අඬාගෙන උපදින මේ ජීවිතේ අඬාගෙන මැරෙනවා. ඒ නිසා දුකයි. නැත් මේ දුක තුල දුක්ඛ ආර්ය සත්‍ය තියෙනවා කියලා තේරුම් කළ දෙන්න පුළුවන් සත්පුරුෂයෙක් හම්බුනාට පස්සේ ඇයි මේක මෙච්චර කල්පනා වුනේ? ඇයි මේ මනුස්සයාට විතරද මේක වැටෙන්නේ නැති? ඇයි අනික් අයට වැටෙන්නේ නැති කියලා අර Tamanට වැටෙන්න මුලින් අනික් අයට දොස් කියන ගතියක් තියෙනවා. අනුන්ට දොස් හොයන ගතිය. පහු වෙනකොට තේරෙන ඔක්කොමලා කියලා තියෙනවා. බුදුහාමුදුරන්ට විතරයි අපිට තේරෙන තාලට කියා ගන්න පුළුවන්. සාරිපුත්‍ර සාංශේ විතරයි තේරෙන තාලට කියා ගන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ බුදු වුණා වගේ පෙනුනට
හැම කෙනා තුළම ඒ බුදු ගති තියෙනවා, සත්පුරුෂ ගති තියෙනවා. ඒ උන්දලාට ඒ අත්තන් ටික කියා ගන්න දන්නේ නැහැ. ඒකේ වටිනාකම දන්නේ නැතිකමත් නෙවෙයි. ඒක පැත්තකින් බලනකොට වටිනාකම දන්නේ නැතිකම තමයි. සත්පුරුෂ ගති තිබුණාට වැඩක් නැහැ. ඒක පේන්න තියෙන්න ඕන. කෙනෙක් හොඳ වෙලා වැඩක් නැහැ. හොඳ බව පේන්න තියෙන්න ඕන. උසාවියක සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. ඉෂ්ට වෙලා මදි. ඒක කාටත් උසාවියට වැටෙන්න ඕන. නඩුකාරයට වැටුණාට ඒක ඇති වැඩක් නැහැ. නීති පොත දන්නේ කෙනාට වැටුණාට වැඩක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මුළු උසාවියටම වැටෙන්න. ඉතින් සත්පුරුෂයා බුදුහාමුදුර ආදී සාර සංඛ්‍ය කල්පලක්ෂයක්ගේ පෙරම්පරලා උන්වහන්සේ Taman කරේ වෛර කරන කෙනාටත් සමසිත පවත්වන කෙනාටත් Tamanට අති ගෞරවයෙන් කටයුතු කරන කෙනාටත් එක ගානට තියාගෙන මේ ශාසන කෘත්‍ය බුද්ධ කෘත්‍යක සිද්ධ කරනවා. ඒක ඔක්කොටම කරන්න බෑ. බලාපොරොත්තු වෙන්නත් එපා. ඒක නිකන් මේ රෙකෝඩින් යන්ත්‍රේ කවුරු කිව්වත් මොනවා බැන්නත් ඔක්කොම රෙකෝඩ් කරන එක විතරයි කරන්නේ. ඒකට තේරෙන්නේ නැහැ මේක සද්ධර්මයේ අසද්ධර්ම. හැබැයි ඒකේ සද්ධර්මයක් තියෙනවා. එන ඕන එක රෙකෝඩ් කරනවා. ඉංග්‍රීසියට මොකක්වත් කරන්නේ නැහැ. කොච්චර තිබුණා සද්ධර්මයේ නිවන් දකින්නෙත් නැහැ. රෙකෝඩර් එක බයස් නැහැ. හියුමන් එරර් එක නැහැ. ඒ වගේ තමයි සරුවචනාංශෙත් උදව් කරපු කෙනාට අය නොකරන කෙනා සමසේ කරනවා. මොකද උන්වහන්සේ දන්නවා මේ අද බන්නේ එක නා හෙට නිවන් දකින්න ඉඩ තියෙනවා. මේ අද නිවන් දැක්කයි කියලා උඩපයින් එක නා හෙට විනාගමට යන්නත් ඉඩ තියෙනවා. ඔය කිසිම චාරයක්, ඔය කිසිම සීමාවක් නැහැ. ඒ නිසා ඒතියෙද්දි කවුරු හරි සද්ධර්මය දැනගන්න අදහසින් සත්පුරුෂයත් එක්ක ඇසුරු කරනවා නම් ඒ සත්පුරුෂයා තුලත් ඇසුරු කරන තුලත් විශාල කැපකිරීමක් තියෙනවා. විශාල අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා. ඉතින් අන්නේ අවබෝධයට හිංසා නොකර කවදා හරි හරියන දවසක හරියන්නේ නැතයි කියලා නිකන් මේ පාළුවට කම්මැලිකමට නෙවෙයි උනන්දුවකින් කටයුතු කරන කෙනෙක් තමයි සරුවචනාංශ කියන්නේ. ඊට පස්සේ සරුවචන ශ්‍රාවකයෝ තුල හැමෝටම ওই ගතිය නැහැ. සමහර ළඟ හරි ආසයි ඒක කරන්න දන්නේ නැහැ. ඒක නිකන් ගොළුෙක් දාපු හීනයක් වගේ සත්‍ය තියෙනවා කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට අර ආධුනිකයට පෙන්නේ යාගේ වැඩක් නැහැ කියන්නේ. නිකන් පොල්ලෙල්ලක් වගේ තිබුණාට වැඩක් නැහැ. ළඟ සත්‍ය තියෙනවා, ධර්මයේ තියෙනවා. එයාට දී ගන්න විදියක් නැහැ. හරියට බුදු කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් ඉඳද්දී පසේ බුදුරජාණන් වහන්සේනමක් කියනවා බණ කියන්න බෑ. හැබැයි ස්වයම්බු තමා විශ්ීම ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. අන්න ඒ වගේ හැම කෙනෙක් තුළම බුදුහාමුදුරුවෝ ජීවත් වෙනවා. ඒක ගන්න එක සද්ධර්ම ගොඩාක් වැඩිච කරන්න පුළුවන්. කාගේ ළඟ අසද්ධර්මයේ තිබුණාට ඒ තුලින් සද්ධර්මය මතු කරලා දෙන්න පුළුවන් Taman දක්ෂ නම් ඒක වෙන්න හුඟ දෙනෙක් කියනවා මේ අනාගාමී ආදී මාර්ගඵල ලැබුවට පස්සේ තමයි ඕනම දෙයක තියෙන හොඳ පැත්ත බලන්න පුළුවන් වෙන්නේ. ඕනම ප්‍රශ්නක තියෙන උත්තරේ හොයන්න පුළුවන් වෙන්නේ. සම්බාධේ ඕකාසාදිකමු අනුබුද්ධෝ තියෙන බාධාව තුල ඕකාශයක් තියෙනවා, අවකාශයක් තියෙනවා. ඉතින් පල්ලෙහා ඉන්න අය ඒ කලාව තේරුම් ගනිමින් ඉන්නවා. තේරුම් ගනිමින් ඉන්නේ තමන්ට මිත්‍ර නැති භාවයේ මත තමයි බාධාව තියෙන්නේ. වෙන විදියකට නිකන් සාමාන්‍යයෙන් අපේ ඌරුවට කිව්වොත් මේ වර්තමාන මොහොතේ කරන ද්වේෂය මත තමයි අපේ කාලකන්නිකම තියෙන්නේ. වර්තමාන මොහොතේ ඉන්නවනම් තමන්ට ප්‍රියයි. ප්‍රියමත් නෙවෙයි අප්‍රිය නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් අපි තමන් තුල මම දැන් මෙතන නැති හැම වෙලාවෙම මීට වැඩිය හොඳ එකක් හොයනවා. මීට වැඩිය වෙන අතීත අනාගතේ හොයනවා, වෙන කෙනෙක් ළඟ හොයනවා, වෙන තැනක හොයනවා. ඉතින් මේකට තමයි ඥානයි කියලා කියන්නේ. ඉතින් ඥානෙ තියෙන හැම කෙනාම වසලයි. ගණ්ඩව දෙයක් නෑ ඔගේ. උගන්නන්නත් බෑ. ඒ මොකද එයාට අර හොයන අනික් දේවල් වල විශාල රසයක් තේරෙනවා. විශාල උනන්දුවක් තියෙනවා. ලාභයක් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ සතියේ තියෙන්න ඕනකම තිබුණත් නැත්තම් සද්ධර්මයට සත්පුරුෂ සංසේවනට ඕනකම තිබුණත් මේ හිතේ අර තියෙන වඳුරු ගතියට පිටපයින්. වසල ගතිය නැත්නම් ඒකට තීසං ගතිය කියලා කියනවා. ඉතින් ඒක දන්න කෙනා අඬා යාප්පු වෙවි කොහොම හරි වර්තමානයේ පවත්තන සතිය ටික ටික වැඩි කරනකොට ඒක මේ මෛත්‍රී පැත්තෙන් තමන් මිත්‍ර වීම හරහා මුළු ලෝකෙම තියෙන මට බණ උගන්වන්නයි මුළු ලෝකෙම මොකද්දෝ ධර්මයක් දේශනා කරනවා මට තේරෙන්නේ නැතිකමයි තියෙන්නේ කියලා ලෝකේ දිහාට බොහොම සාදරව ඇහුම් කන් දෙන ගතියක් එනවා. එතකොට බුදුහාමුදුරුවෝ පහළ වෙනවා. එතෙන් තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. එහෙම නැතුව මේ බුදුගේ ඇතුලේ තිරහතක් දාගෙන මේ උදේට හැන්දෑවටයි අපි ගිලම්පත හදාදා දෙන්න මැටි පිළිමේ තුල නැහැ. මැටි පිළිමේ තුල තියෙනවා
ඒ විදිහට බලන්න පුළුවන්. ඉතින් අන්නේ ඇතුළත සද්ධර්මේ නැත්නම් ඇතුළෙන් තමන්ට ප්‍රේ කරන ගතිය වැටහෙන ගොඩාක් ලකුණු තියෙනවා. ඒ අනුව අපිට පුළුවන් අනික් කෙනා සත්පුරුෂයද නැද්ද කියලා අඳුර ගන්න. ඒ ගති තමන්ගේ දැකලා තමයි අනුගේ දකින්න පුළුවන්. ඉතින් අන්නේ විදියට තමන් තුළ ඒ මෛත්‍රී ගති, සතිය, සත්පුරුෂ ගති වැඩෙනවා නම් ඒ කෙනාට ලෝකේ උදව් කරනවා හරිම අධිරාජ්‍යවාදී ක්‍රමයකට. සල්ලි තියෙන කෙනා සල්ලි තියෙන කෙනාට උදව් කරනවා. අන්න ඒ වගේ එකිනෙකා අතර මේ සත්පුරුෂ ගති පැතිරීම සංක්‍රමණික රෝගයක් කියලා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. සත්පුරුෂයන්ට සත්පුරුෂෝ පේනවා. සත්පුරුෂයන්ට සත්පුරුෂෝ ආකර්ෂණය වෙනවා. සත්පුරුෂයන්ට සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ගති තමන්ගේ ජීවන චර්යාව තුළින් අපදානය තුළින් කියලා දෙන්න පුළුවන් ගතියක් එනවා. වැටෙන ගතියක් එනවා. ඉතින් ඒ මේ සංක්‍රමණික රෝග තත්ත්වේ බෝ වෙන රෝගයක් වගේ කොරෝනා වගේ මේක නිසා කවුරුත් අටමඬ ඕනේ නැහැ සාසනෙ. මේක දෙන්න ඕනේ ගන්න ඕනේ කියලා ගන්න බෑ. දෙන්න බෑ. ගන්න එක ගන්නවා. ඒක වළක්වන්නත් බෑ. ඉතින් අන්න ඒ සුළුතරේ මම ඉන්නවද මේ මොහොතේ මම ඉන්නවද මෙතන මම ඉන්නවද කියලා බලන්න අපිට සත්පුරුෂයෝ පූර්වාදර්ශයක් වෙනවා. සත්පුරුෂෙක් ඉන්නවනම් එයා නිතරම කාගේ මොන වැඩ කරත් තමන්ගේ සතිය එහෙම නැත්නම් තමන්ගේ එකලස අරසා ගන්නවා. එයා දන්නේ මම මේ සතිමත් වීමේ මේ පිරිසත් එක්ක බන්ධනයක් ඇති වෙනවයි කියලා. මේ පිරිසත් එක්ක යහපත් බන්ධනයක් ඇති වෙන කියලා හිතා ගන්නවත් බෑ. ඒක හිතා ගන්නට බැරිකම නිසා තමයි අපි මේ රිසර්ච් කරන්නේ. ගොඩාක් රිසර්ච් කරනවා අපි භාවනා කරලා ප්‍රතිඵලයක් තියනවද බලන්න. භාවනා කරලා මොලේ ස්ට්‍රක්චරල් වෙනසක් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ අපි ළඟ ඇති වුණාට අපි දන්නේ නැහැ. ඒක බලන්න බාහිර උපකරණයක් දාන්න ඕනේ. නැත්නම් බාහිරේ මේ සෝෂල් සර්වේ ටෙක්නික් එකක් දාන්න ඕනේ. සමාජයේ මේ පරීක්ෂා කරන ප්‍රශ්නාවලියක් දාන්න ඕනේ. දන්නේ නැහැ. ඔය හොඳ හෙව්වට එක එකක්වත් අඳුනන්නේ නැහැ මේක. අඳුනන්නේ කක්කා. ඒ කක්ක නැතිකමයි හොඳ කිව්වහම ආයෙත් අමාරු වෙනවා. කක්කාව හොයනවා. මෙතෙක් කල් අම්මලා තාත්තලා දුන්නේ ඔච්චරයි. ඉස්කෝලෙමුත් දුන්නේ ඔච්චරයි. ආගමික හැම එකෙම දුන්නේ කක්ක ටික. බුදුරජාණන් කියනවා කක්ක නැති තැන ඕන නිවන තියෙනවා. ඉතින් දැන් කක්ක තියෙනවා නම් අල්ලන්න හරි පුළුවන් නේ කහ පාටයි ගඳ ගහනවා. ඒක හරි වටිනවා. කක්ක නැති එක මොකෙන් අල්ලන්නේ? දැන් කක්කාවක් නැහැ කියලා මොකෙන් කියන්නේ? ඉතින් අපි භාවනා කරනකොටත් මේ කක්කාව අඳුරගන්න එක හරි වටිනකමක් තියෙනවා. කෙලස් ටික අඳුරගන්න එක හරි වටිනකමක් තියෙනවා. එතකොට තේරෙනවා මට සත්පුරුෂයෙක්ගෙන් ඈත් වෙනවා. මට මමෙන් ඈත් කරනවා. වර්තමාන මොහොතෙන් ඈත් කරනවා. මේ සරල වර්තමාන සතිය සංකර කරනවා. ඉතින් ගොඩාක් දිග සමීකරණ කටපාඩම් කරන්න පටන් ගන්නවා. අර නැති දේ හොයන. ඒකට සමීකරණ මොකක්වත් නැහැ. ඉතින් කල්යාණ මිත්‍යා දැක්කට පස්සේ කල්යාණ මිත්‍යාගේ කල්යාණ සත්පුරුෂ ගති දැක්කට පස්සේ වෙන ගහකොළ වුණත් මේ නියඬ මොකද්දෝ බණක් කියාගෙන කාටවත් වෛර කරන්නේ නැහැ. සතාසරුපයා වුණත් තව සතෙක් කෑවට බඩගින්නට විතරයි කන්නේ. කවදාකවත් සංවිධානාත්මකව සත්තු මෙරිලක් නැහැ. සැලසුම් කළ සත්තු මෙරිලක් නැහැ. ඒ වෙලාවට මරා ගන්නවා. නමුත් මේ මිනිස්යාට එහාට ගිය විඥානයක් තියෙනවා. ඒ නිසා යා මේ ගබඩා කිරීම කියන රැස් කිරීම කියන අපරාධය නිසා රැස් කරන කිසිම දෙයක් මේ දායාද වෙන්නේ නැහැ. ඒවා අයාලේ යනවා. අප්පිය දායාදයක් වෙනවා. ඉතින් රැස් කිරීමට අපි හරියට මහන්සි වෙනවා. මේ සුඛභෝගීත්වය හරහා මේ රැස් කිරීමයි සංස්කාර කියන්නේ දෙකම එකයි. සංස්කාර කියන්නේ මේ පාවිච්චිට තිබිලා බෑ අපිට. අපිට ටිකක් වැඩිපුර තියාගන්න. ඉතින් වැඩිපුර තියෙන දේ තමයි ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, විනිශ්චය ඔක්කොම එන්නේ. අර එදා වේලේ යපෙනවයි කියන එක අපි හිතන්නේ තුන්වෙනි ලෝකේ රටක් කියලා දුප්පත් වැඩක් කියලා. ආර්ථික විශේෂඥයෝ එමනේ මේ හදාන්න තියෙන ගොඩාක් රැස් කරපු වස්තුවකට අයිතිවාසිකම් කියන්න හදනවා. ඉතින් රැස් කරපු ගමන් ඒක අර වගේ අසත්පුරුෂ ගති රාශියකට ලක් වෙනවා. ඉතින් අද ලෝකේ පාලනය කරන්නේ මේ වනේ රැස් කරපු ඒගොල්ලෝ හදාගත්ත නීති පද්ධතියකට. ඒ එක්කෙනෙකුටවත් තේරෙන්නේ මේ දුප්පත් මිනිසයා හෝ තමයි මුලින් රැස් කරන වෙලාවේදී තිබිච්ච දුර්වලතා, අපහසුතා, මානව දායවකින් බලන්න තේරෙන්නේ. එයාට තේරෙන්නේ තමයි ඇති කරගත්ත මේ தত্ত্বය තාන්න මානේ රැක ගැනීම වැඩපිළ. ඒක තමයි සරුවචනාංශික තුල නැති ධර්මයේ. සරුවචනාංශයේ හැම වෙලාවෙම ආධුනිකයෙක්ගේ පැත්තෙන් මොනවාක්වත්ම නැති කෙනෙක්ගේ පැත්තෙන් කල්පනා කරනවා. මොකද මතකයි
ජාතක 400 ගාණක් පව් කරපු හැටි. Taman ඒ තැන් වලටපත් වෙලා මේ දුක් වෙන කරපු හැටි. ඉතින් එතන ඉඳගෙන මෙතෙන් ආපු ගමන කෙටියෙන් දන්න නිසා උන්වහන්සේ මේ අර නුසුදුස්සෙක් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ලෝකේ පවතින නීතිය රෝම ලන්දේසි නීතිය නැත්නම් එංගලන්ත නීතිය. බෞද්ධ නීතිය කියලා එකක් තියෙනවා. බුද්දිස්ට් ජුරිස්ප්‍රුඩන්ස් කවදාකවත් කවුරක්වත් කැමති නැහැ. කොච්චර බෞද්ධ කිව්වත් එකම බෞද්ධ රාජ්‍යයකවත් ඒ බෞද්ධ සාධාරණ නීතිය නැහැ. ඒ මොකද නායකයෝ කවදාකවත් කැමති නැහැ. ඒ තමනුත් අර දියුණු වෙන්න කැමති එහෙම නැත්නම් ඒ සත්පුරුෂ ධර්මයේ කැමති සාමාන්‍ය ජනයාගේ තැනට වැටෙන්න. ඒගොල්ල කැමති ඒ විනෝඩ රෝම ලන්දේසි නීතිය. ඒගොල්ලෝ අධිරාජ්‍යයේ හදාගත්ත නීති වර්ගයක් තියෙන්නේ. එතෙන්ද වරෙන් මේ කරුණා සීතල හදයන් කියලා බුදුරජාන් වහන්සේ කිව්වට ඒ නීතියේ තියෙන්නේ මරණ කාගෙන හැදියන් කියන එක තමයි. කරුණාපජ්ජෝත මොහ විහ තමන් නැහැ. කරුණා සීතල හදයන් වෙනුවට මරණ කාගෙන හැදියන් කියලා උන්ගේ නීති වර්ගයක් තියෙනවා. ඒ වුණාට මේ සත්පුරුෂ ධර්මයට කවදාකවත් හානියක් නැහැ. හානි කරන්න බෑ. අපි තාමත් කැමති රෝම ලන්දේසි නීතියට. දවස පුරාම ගත කරන්නේ රෝම ලන්දේසි නීතියේ. ඒකල්ලි වෙලා අපි සාධාරණේ බලාපොරොත්තු වෙනවා මේ සත්පුරුෂ ධර්මයෙන් නැත්තම් කරුණා සීතල හදයන් තුලින්. ඉතින් ඔය දෙවිඩි භාවයේ තමයි පිස්සු කියන්නේ. ඒ දෙවිඩි භාවයේ නැති චිත්තක්ෂණයක් නැති තරම් නිසා ඉතින් සරුවච්චන් සඳහන් කරනවා මේ සබ්බේ පුතුජනා උම්මත්තකා කිය. ඔක්කොටම පිස්සු. මේක නීතියක් ගරු කරන ගමන් තව නීතියකින් කරුණා මෛත්‍රිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන් අනුන්ට ක්‍රියා කරන එක මේ ලෝකයට පේන්න කරලා ඒ ටිකම තමන්ට වෙනකොට කියනවා ඇයි හත් දෙයියනේ මට මේ වගේ දෙයක් වුනේ කියලා. මේ තමන් කරපු දෙයම තමයි සිදු වෙලා තියෙන්නේ. ඒක නිසා සත්පුරුෂයා තුල එහෙම එකක් නැහැ. සත්පුරුෂයා කවදාකවත් එහෙම යමක් අපේක්ෂා කරන්නේ නැහැ. කොච්චර කාට උදව් කරුවත් ඒ කෙනාගෙන් ඊට පස්සේ ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා න ආමිසන්තරෝ කතං කතෙස්සාය ධම්මං දේශී තබ්බං. මේ බුද්ධ ධර්මයේ දේශනා කරන එක ලෝකේ ඉතාමත්ම සියලු රසයන්ට උසස්. නමුත් ධර්මයක් දේශනා කරනකොට ආමිෂ ලාභය ලැබේවා. මේ බණානාය මට සාදු කියාවා. මට මේ වස්තු පූජා කරාවා කියලා කියන්නේ අසත්පුරුසයි. ඒක ධර්මයට කරන අසත්පුරුෂ දෙයක්. ඒ නිසා න ආමිසන්තරෝ කතං කතෙස්සාමිචි ධම්මං දේශී තබ්බෝ. ඉතින් අන්නේ විදියට කවුරු හරි කියනවනම් දැන් නිවන් දකින්න බැරිය නැම් මේ සාතනේ පිරීලායි කියලා. ඉතින් පිරීච්ච කෙනෙක් කරන කතාවක් තමයි. එහෙම කෙනෙක් පැත්තකට කෙරුවට පාඩුවක් වෙන්නේ නැහැ. නොදකින් කිව්වට කමක් නැහැ එහෙම කෙනෙකුට. නොපතන් කිව්වට කමක් නැහැ එහෙම කෙනෙකුට. මොකද එයත් විනාශ වෙලා කරගන්නත් බෑ කියන தත්ත්වේ. නමුත් ඒ අතරමැද විශාල තරුණ පිරිසක් ඉන්නවා. නෑ එහෙම මොකක්වත් වෙලා නැහැ. වැරදි අඩුපාඩු වෙලා තියෙනවා තමයි. ඒ සියලු පව් වලට සමා කරන්න පුළුවන් ඉදිරියට යන්න. එහෙම නැත්නම් මන් තුල අසත්පුරුෂ ගති ගොඩක් තියෙනවා. හැබැයි ඒක නැවත සත්පුරුෂ ගති ඇති කරන බාධාවක් නෙමෙයි. ඔය මට උදව් කරන සත්පුරුෂයා තුල තියෙන්නේ ඒ තම මය ළඟම තියෙන ගුණ ටික ඉස්මතු කරලා එහෙම නැත්නම් කියනවා උත්ප්‍රේරණය කරලා පෙන්නනවා. ඒ උත්ප්‍රේරණය කළ හැකි සංඥාව නැත්නම් හැකියාව නැත්නම් ප්‍රභාවය ගත්තොත් අපි ඔක්කොම සමානයි. අපි ඔක්කොටම තියෙන එකම හැකියාව. සමහරෙක් ඒක මතු කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ රජ වෙලා ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ වුණත් අසත්පුරුෂුන්ට ආයෙ වැටෙනවා. ඒගොල්ලෝ රජ වෙන්න සත්පුරුෂ ධර්මයෙන් තේරුම් ගන්න හැම කෙනාටම ආශිර්වාද කෙරුවොත් ඔය කියන දේ කාකවත් ළඟ තියෙන කන් නෙවෙයි Taman ළඟ තියෙන එකක්. ඔක්කොම ළඟාව තියෙනවා. ඒක ජන්ම ලාභයක්. අන්නේ ජන්ම ලාභයට සමාදන් වෙන්න ඒකට කිසිම දැනුමක් ඕනේ. ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. මේ කය කියන්නේ දැනුම් සම්භාරයක්. කයත් එක්ක ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම අපි නිවනේ ඉන්නේ. කයෙන් එපිටට ගිය ගමන් මම දැන් මෙතන කියන එකට එපිටට ගිය ගමන් කොච්චර වැටෙනවද කියන එක මනින්න කිරන්න යන්න එපා. ඒකේ දිගපල්ල නැති වැටිලක් වැටෙනවා. ඉතින් අපි මේ දෙක දැනගෙන වර්තමාන මොහොතේ තියෙන මේ සද්ධර්ම එහෙම නැත්නම් සත්පුරුෂ ගතිය දැනගෙන ඒ තියෙද්දි මෙච්චර චිත්තක්ෂණ ගානක් අපි අසත් ධර්මයේ අසත්පුරුෂ භාවයේ අසත්‍ය ගත කරනවා කියන එකට දෙවන්නේකට විනිශ්චය තියන්න එපා. ඒක ආත්මවාදයකට වැටෙනවා. තමන්මයි වල් කියන්නේ. ඉතින් අන්නේ ටික තේරුම් ගන්න තමයි අනාගාමි වෙන්න ඕනේ කියන්නේ. අනාගාමි වුණාට පස්සේ තමයි තේරෙන්නේ දැනුවේ මට තේරෙන්නේ මේක කල් මගේම වලිගය හපාගෙන නැත්තම් වලිගය උඩ ඉඳගෙන රිදෙනවා කිව්වට ඉඳගෙන තියෙන්නේ මගේම වලිගය උඩ. හපලා තියෙන්නේ මගේම වලිගය මිසක් දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒ කියන්නේ හැම කෙනාම උත්තරීතර
ස්වෛරී භාවයක් තියෙනවා. අපි හරි කැමැති කාටද බාල්දු වෙන්න. මේ අරය තමයි මගේ ගැලුම් කාර්යය, අරය තමයි මගේ හතුරා කියාගන්න මේ බාල්දු භාවය ඒ සතිය නැති හැම චිත්තක්ෂණිකම තියෙනවා. සතියමත් හැම චිත්තක්ෂණම හරි ප්‍රවුඩයි. හරිම පිරිච්ච ගතියක් තියෙනවා. කිසි කෙනෙක්ගේ මොනම දෙයක්වත් බලාපොරොත්තු නැහැ. අඩු ගානේ බුදුරජාන් වහන්සේ කෙරෙහිවත් කෘතඥ භාවයක් නැහැ. අකතඤ්ඤෝ. අසද්ද මොකට බුදුහාමුදුර ආශ කරනවා. වහන්සේ කරන්න තියෙන දේ කරලා තියෙනවා. තවදුරටත් ගිහිල්ලා අඬාවඩියාව කරලා බුදුහාමුදුර කැමතිත් නැහැ. ඒක නිසා සබ්බීරේව සමංසේත. ඒ සත්පුරුෂයන් සමග එකට ඉන්න බලන්න ලොකු ස්වාමීන් වහන්සේ වැඩ කිරුවේ නැතුවට කමන්නේ වැඩ කරන පිරිසක් ළඟ හිටියත් ඇති කියලා. ඒක මට තේරුණා මේ අපච්චිට හොඳටම අමාරුයි. මම එතකොට එච්චර දැනගෙන හිටියා සත්‍යයක්වත් අතේ නැහැ. උපස්ථාන කරන්න තියා මොකක්වත් දැනුමකුත් නැහැ. ඒ වෙලාවේ අපේ ගෙදර වැඩ කරනකොට දෙමළ කොල්ලා මගේ පවුලේ සහෝදර ඔක්කොටම වැඩි ලොකුයි මට ඒ වෙලාවේ. ඌ තමයි වතුර ටිකක් කිලෝන්ට දෙන්න ඉන්නේ. අනික් කට්ටිය පිටතන් ඉඳලා හම්බ කරනවා මට උදව් කරනවා ඔක්කොම කරන වැඩක් නැහැ. ඒ වෙලාවට ඒ වැඩේට ඒ වැඩේ මේ වැඩ යන වෙලාවේ ළඟ ඉන්න මිනිහ ඇති මට. මට තේරෙන පටන් අරගත්තා ඒ කොළුවට තේරෙන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. මමත් බහැලා වැඩ. හැබැයි කිව්වහම මම නැති වෙලාවට ගිහලා හරකට තනකොළ ටිකක් කපලා දාන්න ඌට පුළුවන්. හදිසි වුණොත් ඌට ගිහලා මං නැති වුණොත් හරකයි කිරි ටික දෝගෙන එන්න පුළුවන්. ඔච්චරයි මට ඕන කරන්නේ. මට වෙන කොහෙන්වත් මොන උදව්වක්වත් ඕනේ නැහැ. ඉතින් අයියලා අක්කලා මට බයිනවා. ඔබ කියන්න එපාද? මේ කිය ඉන්න වෙලාවක් නෙමෙයි මේ වැඩ කරන වෙලාවක. ඒ නිසා ළඟ තියෙන අතකොළුව මට වඩිටා වෙලාවේ. මට කැපෙන්නේ නැති පිහිය මට වටිනා වෙලාවේ. ඒ සත්පුරුෂයා ඕන කරන වැඩපොලේදී. ඒ වගේම තමයි වැඩ පොලක ඉන්නවනම් වැඩ කිරුවේ නැතුවට කමක් නැහැ. වැඩ කරන්න ඕන කමක් නැහැ. ඒ වෙලාවට අත උදව් දෙන එක. අපේ අපච්චි හරි දක්ෂයි ඔය පොයින්ට් ගල් බැම්ම බඳින්න. ඒ කියන්නේ පොයින්ට් බැම්ම කියලා එකට කියන්නේ කළු ගල් බැම්ම. ඒක හරි බරසාර්ධයයි. ඉතින් මම අත්තර දෙනවා. අපච්චි කියනවා මේ අත්තඩ කාර්යය අතේ තමයි බැම්මේ ලස්සන තියෙන්නේ. සක්ක කෑලි හොල දෙන්න කියනවා පුළුවන් තරම්. පොඩි පොඩි කෑලි. ලොකු ගල් ඕනේ නැහැ. කරනවා පෙරලා ගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ තාච්චි ගණන් ගෙනල්ලා අතට අහුවෙන්න ඇති වෙන විදිය පොඩි පුංචි පතුරු. ඒ කියනවා ඌට තේරෙනවල බාසුනේ ඊගාට යන්නේ මේ ගල ඒකට මේ පතුරු උණයි කියලා. ඉතින් අන්නේ ළඟ ඉන්න එක එහෙම නැත්නම් අත්උදව් කාර්යය කියන කොට්ටෝරුවා කියන්නේ. පයින්ඩකාරයයි කියලා කියන්නේ. එච්චරයි. මේ මිනිස්සයා මේ උපාධි පාස් වෙච්ච PhD ගහපු කට්ටිය ස්කිල්ෆුල් ලේබර්ස්ලා ඕනේ. ඒ වැඩේ. ඉතින් ඒ නිසා අපිට කරන්න තියෙන කොහේරි වැඩ කරන තැනක ඉන්න. නිකන් වැඩේ යන තැනක. එහෙම නැතුව එතනින් පිට වෙච්ච ගමන් ඉතින් කක්කාවේ තමයි. අපිට හම්බ වෙයි. අනම්මනම් හම්බ වෙයි. නමුත් අර සත්පුරුෂ සංසේවණේ නැති වෙනවා. ඒ වෙනුවට අපිට ලැබෙනවා මේ අසේවනාච බාලාන. මෝඩ තකතිරු අමන මරි 70ක් හම්බ වෙනවා. අපි ස්තුති කරලා උඩ තියලා පවන් සලාගෙන නටන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ තන්නි කරම මේ අනුන්ට ස්තුති කරලා වැඩ ගන්න කට්ටිය. ඒ වගේ සත්පුරුෂ සංසේවනයේ අසේවනාච බාලාන අයින් කිරින්ට අපිට ඥානයක් තියෙන්න ඕනේ. එතකොට තමයි සත්පුරුෂ සංසේවනයේ පණිතානංච සේවනන් ලැබෙන්නේ. පඬිතුෝ නැතිකමක් ලෝකේ ප්‍රශ්නයක් නැහැ. අපි හරි කැමැති අසත්පුරුෂ ඇසුර. මොකද අසත්පුරුෂයා අපිට හැම වෙලාවෙම වන්දි බට්ටකම් කරනවා, ස්තෝත්‍ර කියනවා, හොඳයි හොඳයි කියන. මං කියන්නේ වන්දි බට්ටකම් කරන ස්තෝත්‍ර කියන සත්පුරුෂෝ නෑයි කියලා. ඒගොල්ලෝ ප්‍රමාණයට ස්තුති කරනවා. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට ඕනේ මේ අසීමිතව මේ අපි උඩ තියලා නටවන කට්ටිය. ඒගොල්ලම තමයි මඩ ගහන්නේ. ඒගොල්ලමයි මඩ ගහන්නේ. දෙකම නෑ සත්පුරුෂයා ගාව යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමතුරු ගාවට ආපු ඒ ආජීවකේ කහනවා මේ කොහොමද කල්යාණ මිත්‍ය අඳුරගන්නේ කියලා. ආනන්ද හැමතුරු කියන්නේ බුදුහාමුදුරු අඳුරගන්නේ කියලා. බුදුහාමුදුරු කියන්නේ යම් කිසි කෙනෙක් කියන දේ කරනවාද කරන දේ කියනවාද එයාගෙන් අල්ලගන්න. දෙක එයාගාව දැනට ඔයාට කලින් ගිය පිරිසක් අනුගමනයක ඉන්න ඕනේ. ඔයා පළවෙනියා වෙන්න බෑ. ඒකට අමාරු වෙනවා. වැටෙන්න ඉඩ තියෙනවා. තුන ඒ අනුගාමිකයන් අතර එක්කෙනෙක්වත් ඒ උන්දගේ தත්තරපත් වෙලා තියෙනවා මේ වෙනකොට. එහෙම නැත්නම් ඒක එයාට සපේලා කියන්න පුළුවන් වෙන නිසා ඒ කල්යාණ මිත්‍යා ළඟ ඉන්න කට්ටියත් ඒ මට්ටමටපත් වෙච්ච අය ඉන්න ඕනේ. ඒ වගේම ඔයාට කලින් ගිහිල්ලා උත්සාහ කර පිරිසක් එයා ගාව ඉන්න ඕනේ. උගාකල් ඇසුරු කරලා බලන්න කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. ඉතින් ওই කාරණා තුන තියෙනවනම් ශාස්ත්‍රුණාංශ වහන්සේ ලේසි.
අපි ඔය එකකින්වත් නෙවෙයිනේ හොයන්නේ. පත්තරේ ගත්ත CV එකක් බැලුවා. බැලුවල ඉතින් හිට බඳිනවා රත්තරන් මේ තිරිසන් දියල් රත්තරන් කියලා හිතාගෙන. ඒකලියල අපි ස්තුතිය නන් නෙවෙයි විශ්වාසයේ තිබ්බ ගමන් විශ්වාස කඩේ. අපි ඒකට කරන්න අපි ළඟ තියෙන්න ඕනේ මේ සත්පුරුෂයා කියන දේ කරනවා කරන දේ කියනවා නම් ඒ ගතිය මයි ළඟ තියෙන්න ඕනේ ඒක පරීක්ෂා කරන්න. ඒ වගේම මට ඉස්සලා යාට කලින් ළඟ ගිය කට්ටිය ඒක පරීක්ෂා කරමින් දැන්න ගත කරන්න. ඒකට මම පළවෙනි සැරේට අත දානව නෙවෙයි. 3 සත්පුරුෂයා නැති වෙලා ඒ වැඩ කරන්න කවුරු හරි එතන ඉන්නවා. මේ හරියම ඉන්නවා කියලා එකක් නැහැ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මම යන පාර හරි කියලා. අපිට තියෙන ප්‍රශ්නේ අපි පාරේ හරි වෙන්න පුළුවන්. හැමදාම ප්‍රශ්නයක් තියෙනවා මම හරිද කියලා. හැමදාම ප්‍රශ්නයක් තියෙනවා මම ඉන්නේ සමතේද විපස්සනාද මම ඉන්නේ ඉස්සරහද පස්සද කියලා. ඒ හේතුව අර තමන් තුළ ඉන්න සත්පුරුෂයා බුදුහාමුදුරෝ කියන කණ්ණාඩියෙන් බලලා බුදුහාමුදුරෝ කියන ආදාසයෙන් බලලා තමන්ගේ ප්‍රතිබිම්බය දැක ගැනීම අපි පුංචි කළ සලකලා තියෙනවා. තමන් පහත් කළ සලකන එක තමයි මේ කතා කරන්නේ. මේකට කියන්නේ හීනමානය කියලා. මේ හීනමානය නිසා අපි හැම වෙලාවෙම මට වැඩි අරය උසස් කියන භාවනා මධ්‍යස්ථානෙ මට වැඩි උසස් කට්ටිය හොය යනවා. මාළු මාකට් එකට යන්න එක එක්කත් මයි මට්ටමේ නැහැ. උන් ඇවිල්ලා තින්නේ මේ සිනි ගහන මාළු ගෙනියන්න. මම එතන ගිහලා තියෙන අඩු ගානේ මේ මාළු කඩේ ඉන්න බව දැනගෙන ඒ නිසා තමන් භාවනා මධ්‍යස්ථානයේ හිටියත් මාළු කඩේ හිටියත් මේ තමන් තුල තියෙන සත්පුරුෂ ගතික දකින්නවනම් බුදුන් එතන ඉන්නවා. තමන්ගේ හොඳම ගැලවුම්කාරය සත්පුරුෂයන් වහන්සේ එතන ඉන්නවා. ඒක නිසා දෙවි කෙනෙක් සරුවචනන්සේ ළඟට ඇවිල්ලා මේ සබ්බී සූත්‍රය සත්පුරුෂ සූත්‍රය කියලා කියන්න පුළුවන්. දේශනා කරනවා නැත්නම් කියනවා බුදුහාමුදුරන්ට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පිට වෙච්ච සද්ද තරංගයක් ආපහු බුදුරජාණන්සේගේ කම්බරේ වදින වෙලාව. මේ සත්පුරුෂයන් ඇසුර කරව සබ්බීරේව සමන්සේත සබ්බි කුබ්බත සන්තවං පුල්ලුවන් තරම් දන්න දහං ගැටයක් ගාලා සත්පුරුෂයත් එක්ක ඉන්න. එච්චරයි. එතකොට කවදාකවත් සයෝන පාපියෝ ශ්‍රේෂ්ඨත්වයට අනුසක පාපතරයක් වෙන්නේ නැහැ. ඉතින් අර සත්පුරුෂයත් එක්ක ඉන්න ගියාම කරන්න බැරි හරි කම්මැලි. දැන් සද්ධර්මයත් එක්ක ඉන්නකොට නීරසයි. ඒකාකාරී. කම්මැලි වෙනවා. ඉතින් හිතනවා නෑ නැගිටලා ගිහලා මිදුල කතු ගානේ කොහොඳයි. අමාරුයි. ඒක තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ වීම කියන එක සත්පුරුෂයා පෙන්ලා දෙනවා. නැත්නම් සද්ධර්මයේ පෙන්ලා දෙනවා. අන්නේ පැමිණෙන කම්මැලිකමට, නීරසකමට, ඒකාකාරීකමට සාදර වෙන්නේ. එතකොට අපි නිවන් නොදැක්කට රජ නොවුනට යෝ රජ කෙනෙක් වගේ ඉන්න පුළුවන් අපිට. අපිට ඔක්කොම මේ ගුණ ටික තියෙනවා. ඉතින් ඒ ටික තමයි අපි පහත් කරලා සලකන්නේ. ඉතින් ඒක නැති කිරීමට සරුවච්චන් වහන්සේ වගේ ලෝකයක් එකලු කරන සූර්යා පෑවෝ වගේ තියෙන වෙලාවේ දේවතාවෙක් ඇවිල්ලා කියනවා සරුවච්චන් වහන්සේට මේ සබ්බීරේව සමංසේත. මේ කල්යාණ මිත්‍රෙත් එක්ක නිතරම කරන සබ්බි කුබ්බව සන්තතං හැම වෙලාවෙම සංසතේ ඇතුළත තියාගෙන ඉන්න කල්යාණ මිත්‍රෙක් එක්ක. මේ විදිහට කරනවා නම් සතන් ධම්ම මඤ්ඤාය ඒ සත්පුරුෂ දන්න කෙනාට දියුණුවක් මිසක්කා පිරීමක් වෙන්නේ නැහැ. නමුත් මේ දියුණුවේ ඇති වෙන පිරීම නොවන වෙලාවේ ඇදීගෙන යන ගතියක් තේරෙන්නේ. නිකන් ඝර්ෂණයක් වගේ තේරෙන්නේ. නිකන් ඔහි ඇද්දි යනවා. වැඩ නිකන් වැඩ yaadෙන්නේ නැහැ කියලා කියන්නේ. වැඩ වදිනවයි කියලාත් කියනවා ඒකට අපේ පැත්තේ. ඒ කුඹුරේ කොච්චර කිටුවත් ඉවරයක් නැහැ වැඩ වදිනවයි කියලා කියනවා. අන්න ඒ කියන්නේ සත්‍ය අවබෝධ වෙන වෙලාව. ඒ කියන්නේ සත්පුරුෂයා ළඟ ඉන්න වෙලාව. ඒක තමයි අපිට තේින්නේ හරි කම්මැලි, හරි නීරසයි, හරි මේ ඒකාකාරී. මොකද අනික් සියලු දෙනාම අපිව පිනවන්න නලවන්න සැදී පැහැදී ඉන්නේ. සත්පුරුෂයා ගාවේ එහෙම කන්නේ. අන්න එහෙව් තැනට සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙම නැත්නම් එහෙව් තැනකට යෙදී ගත කරනවා කියන්නේ අපි තුල විශාල මේ ලෝකෙ මෙච්චර අපිව නලවන්න පිනවන්න දේවල් තිබුණට අර සත්පුරුෂයත් එක්ක ඒ සද්ධර්මයත් එක්ක ඉන්න ගතිය කොච්චරක් Taman ඥානගතව ගෙනල්ලා තියනවද කොච්චරක් මේ ආත්මය තුල අපි වඩලා තියනවද කියන දෙකම අපිට අදාළ නැහැ. අපි කොච්චරක් මේ පින ගියාත්ම ගෙනාවද කියන එක අපි දන්නෙත් නැහැ. දෙක මේ අපි කරගෙන යන වැඩපිළිවෙල නිසා කොච්චරක් අපි එන්නේ ස්වාධීන ස්වෛරී ප්‍රෞಢත්වයටපත් වෙනවද කියන එක අපේ ලෝකේ ඉන්න කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දීන වෙන හැටි විතරයි අපිට උගන්වන්නේ. නීච වෙන හැටි විතරයි උගන්වන්නේ. තුච්ච වෙන හැටි විතරයි උගන්වන්නේ. සූචකීකරු ගෙවලෝ වෙන හැටි විතරයි උගන්වන්නේ. රජයේ සේවය කරන සංඝයා දිහා බලන්න. කොච්චර පහත්තරක්ද කරන්නේ කියලා. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ නිලතල තියාගෙන ඉන්නවයි කියලා.
ඉතින් අන්නේ වගේ දෙයක් රාජ්‍ය මට්ටමින් සිද්ධ වෙන වෙලාවල් වල මේ තමන් ගිහිල්ලා මේ පින්ඩපාතයක් කරන්න ඇවිල්ලා වළඳලා ඒක උත්තම බුද්ධ භෝගය කියලා කාටවත් නැහැ. වනේ ලාදලු සොයා විදින මුවපොව්ව කුසේ සතුටින් ජීවත් වෙනවා කියන එක උගන්න තැනක් තියෙනවද කියලා බලන්න. පෙන්නන තැනක් තියෙනවද කියලා බලන්න. අපි පෙන්නනවාද කියලා බලන්න අනුන්ට. ඒක තමයි කියන්නේ අසත්පුරුෂකම කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ අසත්පුරුෂකමේ ප්‍රශ්නයක් නැහැ. ඒකත් එච්චර පමා නැහැ. හදන්න පුළුවන්. අනිත් පැත්ත හරවන්න පුළුවන්. මේ වර්තමාන මොහොතේ තියෙන මේ ස්වෛරී භාවයේ ප්‍රෞಢත්වය දාස නොවන බව තේරුම් ගන්න බැරි කමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒක මෙහෙම කියලා දෙන්න පුළුවන්. ඒ ප්‍රෞಢත්වයේ දාස නොවන බව යටහත් පහත් නෙවෙයි කියන්නේ නීච නැත්තම් අසහනේ නැහැ. ආතතිය නැහැ. ආතතිය එන්නෙම ওই නීචකම තුච්චකම පහත්කමත් එක්ක කවුද අපි විනිශ්චය කරන වෙලාවේ. කවුරක්වත් අපි විනිශ්චය කරන්න බෑ. ඒකට අසහනයක් එන්න විදියක් නැහැ. මම මේ හරි ගියාද වැරදුනාද කරපු වැඩේ හරිද වැරදිද මොකක්වත් වෙන දෙයක් නෑ. හැබැයි එතකොට පොඩි ඒක ඉතින් අමාරුයි කියලා දෙන්න සදාචාරයක් හිටින්න බෑ හිතන. කාටවත් යටත් නොවෙන ගත කරන ජීවිතේ මේ moral values සදාචාරයට හිටින්න බෑ. සදාචාරය තියෙනකොට එකෙක් ඉන්නවා සදාචාරය දන්න එක කෙවිතක් තියාගෙන අනිත් එක සදාචාරයට යට වෙනවා. ඕක තමයි බේසික් පොලිටික්ස් කියන්නේ. දේශපාලනඥයා කරන්නේම එයාට නැත්නම් පන්තිබාර ගුරුවරයා කරන්නේ ඌළඟ කවදාකවත් සදාචාරයක් පෙන්නගෙන ළමයි තුල ඉදිරිපත් වෙනවා ටයි කෝඩ් දාගෙන දන්න කෙනෙක් වගේ. කරන්නේම ළමයා තුල තියෙන සදාචාරය නැති කරන එක. සංවිධානාත්මකව කරන්නේ. මේක තමයි කරිකියුලම් කියන නමේ සඳහන් කරලා තියෙන්නේ. හැම න්‍යායපත්‍යෙම තියෙන ඔච්චරයි. ඌ කවුද? මට උගන්වන්නේ. වයස වැඩි නිසාද? දැනුම වැඩිකමද? ඒ නිසා ලද්දාපටම ඒ සදාචාරය පිළිබඳව මාව දාස කරන්න කාටවත් කඩු අතර දෙන්න එපා. දුන්නොත් අනිවාර්යයෙන් වණවනවා. එයාට කිසිම අයිතිකමක් නැහැ කඩු අල්ලන්න. මං ගැන විනිශ්චය කරන්න. ඒ වගේම මම කවුරුත් ගැන විනිශ්චය කරන්න යන්නෙත් නැහැ. ඒ ආගේ මට්ටමට අගරගත්තා වයි අපි සද්ධර්මයේ දේශනා කරනවා, සත්පුරුෂය ඇසුරු කරනවා, ඔක්කොම කරනවා. ඒ එකකවත් බුදු ජානන්සේ අයිතිවාසිකම කියන වචනේ සඳහන් කරලා නැහැ. කිසි කෙනෙකුට බදිකාරී ශක්තියක් මේකේ නැහැ. ඉතින් එතකොට මේ ආගමකට පිටින්න බෑ. ඒ සදාචාරය නැත්නම්ක ආගමක් පිටින්න බෑ. ආගම සදාචාරය දෙක එකට යන්නේ. ආගම හයියෙන් කතා කරන සදාචාරය ගැන. හැබැයි උන්ට විතර සදාචාරති පාහර જાතියක් ලෝකේ නැහැ. ආගම ඉස්සර කරගෙන යන්නේ හැම කෙනාම සදාචාරය වලිකට පාගගෙන ඉන්නේ. ස්වාධීන වෙන, ස්වෛරී වෙන අපි කියනවා නම් හුදේකලා වෙන මනුස්සයට කිසිම ආයතනයක් අවශ්‍ය කරන්නේ නැහැ. ආයතන තියෙන ඕන තරම් ගිහිල්ලා උදව්වක් ගත්තා, ස්තුති කරා ඉවරයි. ආයෙකත් එක බැඳෙන්න ඕන කමක් නැහැ. ඒක බැඳෙන්න ඕනකමකුත් නැහැ. ඒගොම ආයතන ඇති කරන්න යන්නත් එපා. තියෙන එක ආයතනක කඩන්න යන්නත් එපා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ සද්ධර්මයේ වැඩ කරනකොට සත්පුරුෂ ධර්මයේ ලං වෙනකොට මොකද්ද සබහ ධර්මයන්ගේ නැමියාවක් එන්න පටන් ගන්නවා. ඉතින් හුඟව දෙනෙක් හිතනවා මේක හරි গুপ্ত ධර්මයක්. මේක මේ ආශ්චර්ය ධර්මයක්. කිසිම ආශ්චර්යයක් නැහැ. මේ කුප්පකම් කරන එක තමයි ලෝකේ එකම ආශ්චර්යය. මෙච්චර දැක දැන මේ තරල සතිය වඩන්නේ නැතුව එනත මේ තමන්ගේ ආත්ම කුසලය කරන්නේ නැතුව මේ අනම්මනම් දාගෙන කතා කරන විතර කුප්ප වැඩක් ඇත්තේ නැහැ. ඒක නම් ආශ්චර්යයක්. ඒ නිසා රාජනීෂ් කතා කරලා කියනවා මට දෙන්නෙක් එක කතා කරන්න හමුනොත් බුදුහාමුදුරුවෝයි කඩප්පුලියකුයි මං අනිවාර්යයෙන්ම කඩප්පුලියට කතා කරනවා. මොකද බුදුරජාණන්සේ එකමනේ කියන්නේ. අහගෙන ඉන්න එපා වෙනවා. කඩප්පුලිය මේ දැන් කියූප එක නෑ කියන. ඊට පස්සේ උඩුළුවෙන් හිටගෙන කොප්පු කරනවා. ඊට පස්සේ ආයෙත් ඒ කඩප්පුලිකම ඊට හරි විචිත්‍රයි ඒ කතාව. ඒකයි මේ පුවත්පත් කලාවේ තියෙන මිනිස්සු කැමති. කිසිම වගචාරයක් නෑ. ඒක කියන්නේ ජඩ මාධ්‍ය කියලා. ජඩ මාධ්‍ය ඕන එකක් කියතයි උගේ අම්මගේ බූදලට වගේ ඌ සදාචාරයක් කරන කතා කරනවා නැතිම જાතිය ලෝකේ තියෙන. ඉතින් ඒක තමයි අද රට පාලනය කරන්නේ. රට නෙවෙයි ලෝකේ පාලනය කරන්නේ. එතකොට සත්පුරුෂ ධර්ම යට යනවා. මං ඒත් කියනවා යට යන්නේ නැහැ. එමේ යට වෙන නම් මං වගේ කෙනෙකුට මේ අවුරුදු 40 ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙම ජීවත් වෙලා ඒකම මගේ ජීවන රටාව කරගෙන මම මේ බොහොම යහතින් ජීවත් වෙන්නේ. ඔය කිසිම කෙනෙකුගේ ඔය මේ අසත්පුරුෂ ගති වලට මම ප්‍රතික්‍රිය මේ විප්ලව කරන්න යන්නෙත් නැහැ. මම කරන්නේ ඒ වෙනුවට සත්පුරුෂයා ගාවට වැටලා නිකන් එනවා.
ආන්නේ ඒ ගතිය ජම්මෙන්නේ එකක්ද උගන්වන්න පුළුවන්ද කියන එක ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. තිබුණාට සත්පුරුෂයා අඳුරන්නේ නැතිකම, තිබුණාට සද්ධර්මයේ අඳුරන්නේ නැතිකමට හේතුව අපි ඒක ක්‍රියාවත් කරන්නේ නැති නිසා. ඒ සද්ධර්මයේ සත්පුරුෂයා ක්‍රියාවත් කරනකොට එයාට තේරෙන පටන් ගන්න එක ඒ තරම්ම සරලයි. හිතා ගන්න බැරි තරම් සරලයි. අපි හිතනවා විශාල දිග සමීකරණ කටපාඩම් කරන්න ඕන නිවන් දකින්න. එහෙම නැත්නම් මේ දේවල් තියෙන්න ඕන කියලා මම සේරම නිවන විකුණන කන නැත්නම් අපි කියන එක බිස්නස් එකකට කරගත්ත කට්ටිය. අපිත් ඒකට හරි කැමතියි. මේකට කියන්නේ අවුට්සෝස් කරනවා කියලා. හැම වෙලේම අරයට බාර දෙනවා. මෙයාට බාර, මෙයාට බාර, මෙයාට. මේ ඔක්කොම කරන්න පුළුවන්කම තියෙනවා. අර වැඩි කරන කෙනා පොළවත් එක්කත් කැමති, ගහකොළ එක්කත් කැමති, සද්ධර්මයක් තියෙනවා, සත්පුරුෂ සංසේවනයක් තියෙනවා. ඉතින් අන්න ඒ සත්පුරුෂයන් සමග ඇසුරු කිරීමට ලෝකේ සත්පුරුෂෝ නෑ කියන කාරණාව තමයි අසත්පුරුෂන්ගේ කතාව. මං විතර වාසනාවන්ත නැහැ කවුරක්වත් ඒ යතින්. දැක්කපු ගමන් මිත්‍රය ධර්මයේ කියලා ඒක ඇල්ලුවා. මං හිතන එක හරි කියලා මම මේ කතා කරන්නේ. හැබැයි මේ සත්පුරුෂ සංසේවනයේ කියනකොට බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා හරුවච්චාන්සේ හරි කියලා කියන්නේ. හැබැයි හරි කීක කිව්වොත් වැඩේ හරි. ඒකේ තියෙනවා පොඩි මාකටිං පාරක්. ඒකේ තියෙනවා පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. බුදුහාමුදුරු හරි කියලා හිතුවනම් හරි. ඊට පස්සේ බුදුරජාණන්සේ 100ක් වග වෙනවා. අන්නේ වගේ ආසන්නයේම තියෙන මේ වගේ ට්‍රස්ට් වර්දි නැත්නම් විශ්වසනීය දේ අඳුරන්න මං විතර කවුරක්වත් දක්ෂ නැහැ. ආව හැම වැඩකදීම බලනවා මේ අතගාව ඔප්ෂන් එක තියෙද්දි අපි මූල ධර්ම දිගේ ගිහිල්ලා වටේ කරකැවෙනවා. වැඩි. ඒ නිල්ලම ඉන්නකොට ආවා පරණ මහත්තයෙක් හරි හොඳ නිවිච්ච මිනිස්සු ස්විස් ජාතික පරණ සර්ජන් කෙනෙක්. ඒ කියන්නේ ඔපරේෂන් දොස්තර කෙනෙක්. එයා කියනවා දැන් ස්වාමීන් වහන්සේ තියටර් එකට ගියාම පුදුම තොගයක් උපකරණ තියෙනවා. හෘද වස්තු නැත්නම් හෘද වස්තුවක් දාන්න පුළුවන්. කැලිටි ඔක්කොම තියෙනවා. නමුත් අපි පුරුද්දට බැරි වෙලා හරි නහරයක් කැපිච්ච ගමන් ක්ලිප් හොයලා ඉන්නේ ස්වාංශ මේ මාපටැඟිල්ලට තද කරන ඉච්චර අපි කරන්නේ. පස්සේ තමයි නර්ස්ට ගන්නකොට ක්ලිප් එකක් දාපන් කියලා. අර පරණ තාලේ. නහරයක් කැපිච්ච ගමන් ටක් ගාලා අත තියලා තද කරන ඉවරයි. දෙව්වට උංගාවක් උපකරණ තියෙනවා. උපකරණ දන්නේ නර්ස්. මට දන්නේ නැහැ. මම මේ පරණ සර්ජන් කෙනෙක්. මම කරන්නේ ඔච්චර තමයි සර්ජරි වල තියෙන්නේ. උපකරණ තියෙන මිනිස්සු ඒව ටික තිබ්බතන හොයන්නයි. ඒවා හොදණ්ඩයි පිරිසුදු කරන්නයි ගියාම වැඩි මේ අතගාලා වැඩේ කරන්න පුළුවන් ඒක. අනිත් වගේ සතියෙත් භාවනාවෙත් එහෙම නැත්නම් ඔය මේ ව්‍යාකරණ වලත් ඉතාමත්ම සරල දේවල් තියෙද්දි තමයි අපි සංකර දේවල් හොයන්නේ. ඒව අසත්පුරුෂකම්. එතකොට මම තාම ගිහිල්ලා නැහැ මට යන්න තියෙනවා අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා අනාගත මිසක් මේ ළඟ ඉන්න සත්පුරුෂයා මේ ළඟ තියෙන සද්ධර්මයේ තේරුම් ගැනීම හැකියාවක් නැහැ. ඒකේ පොඩි ළමයින්ට තේරෙනවා. ඒ පොඩි එක ඈතින්ලා බලන් ඉන්නවනේ මේ මොකද්ද වෙන්න හදන්නේ කියලා. ඉවසර සේන මේ වලිග උඩින් ඉගෙන කෑ ගන්න කියලා. ඉතින් හමුදායේ ලොක්කෙකුට හම්බුනාලු නම්බුරාමයක්. ඒ නාලල් පටයක්. ඉතින් ඒ නාලල් පටේ දාගෙන මුරුල යන්න ඕනේ මේ රජුරෝ ගාවට යනවා. ඉතින් හදිසියෙම රජුරෝ කැඳවීමක් කරාලු. මම ඇඳුම් අදින ගමන් මේ වයිෆ්ට කතා කරලා කිව්වලු මේ අනේ මං හදිසියෙ කැඳවීමක් කරගෙන යන්න ඕනේ. මගේ නාලල් පටිය හොයලා දෙන්නේ කියලා. ඉතින් මිනිස්සු ගලු මම මේ වැඩක් උස්සේ ඔයාගේ තිබ්බ තැන පොඩ්ඩක් බලන්න. නෑ අයියෝ මේ ළමයි හැම එකම අදිනවා අර මේ දානවා මෙන්ට හදිසි මේක නැතුව යන්නත් බෑ හොයලා දෙන්නේ කියලා. ඉතින් මිනිස්සු ක්‍රමයෙන් කේන්ති යනවලු දැන්. හමුදායි ලොක්කට. අර මිනිස්සු ගලු නෑ ළමයි අදින්නේ නෑ මං කරන් දෙන්නේ නෑ. ඔතන තියෙනවා ඔයා පොඩ්ඩක් බලන්න මම මේ වැඩක්. දැන් ඉතින් ගහන්න දෙන සයිස් එක කියලා බලන්න ඒක පාට ගෑනට hinaවක් ගියාලු. දැන් ඒක hina වුණා දැක්කොත් මිනිස්සු ගහන නිසා විශාල කණ්ණාඩියක් ගන්න මුලට ඇල්ලුවා. ඒකට නලල් පටියේ නලලේ දාගෙනලු හොයන්නේ. ඉතින් හොයන්න හම්බ වෙන්නේ නැහැ නේ දැන් ඉතින් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ නේ. ඒ මනුස්සයාට පේන්නේත් නැහැ ඊට පස්සේ. කන්නාඩි දෙක මෙහෙම උඩට නල්ල දාගෙන මේක ටික වෙලා කරනකොට දැන් මතක නැති වෙනවා. දැන් කොහේ හෙව්වත් පේන්නේ නැහැ. පිට බලපු මනුස්සයෙක් කිව්වොත් තමසේ මොකද්ද හොයන්නේ? කන්නාඩි දෙක කිව්වම අරුට hina යනවනේ. පප්පාගේ බස්තම කන්නාඩි කුට්ටම සීසී කඩයි අද හරිම වැඩයි කියලා. ඉතින් ඔච්චරයි මේ භාවනා කරපු නැති එකයි භාවනා කරපු එක අතර වෙනස. මේ ළඟ තියෙන එක පේන්නේ නැහැ. මොකද එයා වටේ වලල්ලේ සමීකරණ දිගේ යන්න පටන් ගන්නවා. අර පිටේ ඉන්න මිනිස්සෙකුට පොඩි ළමයෙකුට ලස්සනට තේරෙනවා මේ ඒ ළමයට තේරෙන්නේ නැහැ මොකටද මේ ආතතිය ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් රජ කෙනෙක් ඇරියලු විශාල වටිනා කසීසලු දෙකක් ළඟ ඉඳන් රාජ්‍යයට. ඉතින් ඒ රජුරොත් මේ හොඳ නෑනේ කියලා කිව්වලු මේක ඊටත් වැඩිය තුනී සලුවක් බැලුවට ඇස් දෙකට පේන්නෙත් නැහැ කිව්වලු.
ඒ නිසා රාජසභාව කැඳවලා මේ පෙට්ටි අරින්න මම බමුණු දෙන්නෙක් කියවනේ බමුණු දෙන්න මේක අන්දයි කිව්වලු. ඉතින් දැන් ඔක්කොලා බලනවනේ රජුරන්ගේ සීලු ඇඳුම් ගලවලා දැන් අරක පේන්නේ නැතිම ඇඳුම ඇඳෙවලු. එක්කොමලා කියනවලු ඒක කියලා තුන පෙට්ටිය ගහලා තුන එක මෝඩයට පේන්නේ නැහැ. ඥානවන්ත විතරයි පේන්නේ. ඉතින් රාජසභාවේ ඉන්න ඔක්කොමලා ඥානවන්ත කට්ටියට පේනවලු ඇඳුම. ඉතින් පස්සේ රජුර ඇතා පිට නැගලා යනවලු සෙනක වැඳ ඔක්කොම හම්මා බලන්න රජුරන්ගේ ඇඳුම පේන්නේ නැති සයිස්. පොඩි කෙනෙක් "ඒ රජුරෝ හෙළුවෙන්නේ නේද?" කිව්වලු. අඩේ එතකොට තමයිලු කට්ටියට ඇස්සන්නේ ඇඳුම පේන්නේ නැති රජුරෝ ඉන්නේ හෙළුවෙන්. ඇඳුමත් ඇඳලා නැහැ. අපිටත් අඳලා තින්නේ අන්නේ මේකක් තමයි. අපි හොඳම එක ඇඳලා පස්සේ දැන් ඔය කෙල්ලෝ අඳින ඇඳුම් වල බලන්න හැම දෑම අර පෙන්වන්න ඕන කැලේ ටික ඔක්කොම එළියනේ. හයි ක්ලාස් නේ. ඒක සාමාන්‍යයෙන් පේන්න තියෙනවා. උන්ට අර ඒ කැලේට හුලං වදිනකොට හරි සනීපයක් තියෙනවා. එයා කන්ඩිෂන් වෙනවා. ඉතින් ඒ කැලේ ටික කොම්පැනියෙම වැලි කරදාසියක් දෙනවා. මැදලා හරි ගස ගන්නයි කිය. ඒ තමයි හොඳ මේක. එංගලන්තේ නඩුකාරයෝ ගස්සට නඩු ඇහුවලු. අපේ නීතිඥයා කියන්නේ. ඉතින් දිග කබායක් අඳගෙන ඉන්නකොට ඔලුවට මප්ලර් එකක් ගහනවලු. දැන් මේ අකු මේ ආසියාකර රටවල උස්නේ ඉඳදිත් කබාය ඇඳලා අර මප්ලර් එකක් දාගෙන ඉන්නවා නඩුකාරයා. ඒක තමයි උට හම්බෙලා තියෙන නම්බුරාම. මොන තරම් මාමනකමක්ද කියලා බලන්න. මේ රටවලට ඕනේ නැනේ ටයි කෝට්. මේ රටවල වලට ඕනේ නැනේ ඔලුවට දාන මෙව්ව. ඒ සේරම දැම්මට පස්සේ අර ගොනාට අඳින හැටි. අග්‍රවිංශකාර කියලා. ඊට පස්සේ ඒකට හැසිරෙන හැටි. ධනාධිපති ආවට පස්සේ මොනවද මේ යුසුම් ගන්න හැටි. අපි අත්තාපල් මුත්තාපල් මොනවද රේන ගහේ කෙටුවාපල් කියලා අපි පොඩි කාලේ අර මේ 10 20 ගණන් කරන්නේ. ඊට වැඩිය හපන් ඔය වැඩේ. ඉතින් ඔය එකක්වත් බුදුහාමර ගාව නැන්නේ. සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා ගත්ත සද්ධර්මයේ ඔක්කොම තියෙනවා. කිසිම තැනක මොනම උත්සවයක්වත් නැන්නේ. කිසිම කෙනෙකුට එහෙම සාක්ෂි වීමක් නැහැනේ. රටවුණු කැල්ල පාවිච්චි කරලා නැහැනේ. මොනම ටීචින් ටෙක්නික් එකක්වත් නැහැනේ. දෙන්න තියෙන උපරිම දේ දීලා තියෙනවා. අද ඒක දී ගන්න බැරුව මේ ක්‍රමසා විදි හොයන මොකද ඇතුළත අර සරල manussකම Taman තුල සත්පුරුෂකම කියන්නේ manussකම. ඒ manussකම නැතිකම නිසා නැත්නම් ඒක පිටින් ගන්න ඕන එකක් කියලා. නැත්නම් ඒක PhD එකකින් ගන්න ඕන එකක් කියලා අපි විශ්වවිද්‍යාල හදා ගන්නවා. දැන් ඔය කොරෝනා නිසා ඒ ඔක්කොම ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වැහිලා. මොකද ඒවා පුදුමාකාර සල්ලියක් ගන්නවා. දැන් ඩිස්ටන්ස් এডুকেෂන් වලට කොයි එකටත් කරත හැකිනේ. අමු බොරුවක් කරන්නේ. අපේ රටවල මිනිස්සු ඉඩම් බෝදල් විකුණගෙන ඒ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා කොරෝනා හදාගෙන ඉන්නේ. නැත්තම් ඒඩ්ස් හදාගෙන ඉන්නේ. ඒක වැහිලා. මේ ගහේ කොලේ තියෙන දැනුම අපි කියන මේ ආයුර්වේදේ අපි මේ දන්න ගහේ කොලේ දැනුම ඇත්තම නැහැනේ දැන්. ඉතින් කොහොමද ගහෙන් කොලෙන් අපිට ඒ ආදරයක් ආශිර්වාදයක් ලැබෙන්නේ? ඉතින් ඒ නිසා මේ සද්ධර්මයේ එහෙම නැත්නම් සත්පුරුෂ ආශ්‍රය කියන එක දෙපැත්තක් තියෙනවා. එකක් තමයි බාහිර සත්පුරුෂය හොයලා අපි බුදුහාමුදුරුවෝ ගත්තොත් ආදර්ශයක් විදිහට 80 මහා ශ්‍රාවකයන්, මහා ශ්‍රාවකයන්, වගේම රහතන් වහන්සේලා, අනාගාමී උතුමන් වහන්සේලා, සකදාගාමී සෝවාන් අය බොහොම හොඳයි. කොහොමද දන්නේ? මොකෙන්ද දැනගන්නේ මෙයා සම්මා සම්බුද්දයි කියලා? මොකෙන්ද දැනගන්නේ පච්චේක බුද්දයි කියලා? කිසිම ලකුණක් නැහැ. ඉතින් ඒකට අපි මේ දෙච්චක් මහ පුරුෂ ලක්ෂණ සහ රූකඩ අඹලා මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්න හදනවා. නමුත් බුදුහාමුදුරුවෝ දැක්කනම් ඔය කෝලම් ටික ආය දුෂ්කර ක්‍රියා කරයි. ආය භාවනා කරයි. අනේ මේ මිනිස්සු අල්ලලා තියෙන දෙය කියලා. ඉතින් ඒ නිසා තමන් තුල තියෙන සත්පුරුෂ ගති දැක්කොත් පඬිස්සංශ කියන්නේ එහෙමයි. තමන් තුල තියෙන සත්පුරුෂ ගති දැක්කොත් තමන්ට මෛත්‍රී කරන මේ මිනිස්සු අනිවාර්යයෙන්ම මානවයට මෛත්‍රී කරනවා. තමන්ට වෛර කරන මිනිස්සු වැඩිම මානවයට වෛර කරනවා. ඒ නිසා මේ සියලු ගුණ වඩන්න ඕනේ. සත්පුරුෂ ගුණ වඩන්න ඕනේ. සියලු භාෂා ඉගෙන ගන්න ඕනේ. සියලු ශිල්ප ඉගෙන ගන්න ඕනේ. සියල්ලම ඉගෙනගෙන අපි හිමීටව තියෙන මේ ගුණ මේ වැඩුවයි කියලා මොකක්වත් එකතු වෙන්නේ නැහැ. නොවැඩුවයි කියලා අඩු වෙන්නේත් නැහැ. ඒ නිසා සත්පුරුෂ සූත්‍රයේ 18ක් විතර වගේ දක්ෂකම් බුදුජානසෙ පෙන්ලා දීලා තිනවා. සිල් රකින්නවා, බණ භාවනා ඉගෙන ගන්නවා, ධර්ම කතික වෙනවා, උසස් කුල උපදිනවා, පෙනුම තියෙනවා, ලෙඩ රෝග නැති වෙනවා. මේ සේරම අසත්පුරුෂයා මාන්නයට ගන්න. අනිකට පහත් කළ සලකනවා. ඉද මේ මෝග මේකද කියන්නේ
ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං අනිත් ඔක්කොම බරු මං තමයි කියන්නේ. හරි මොකද මං ලස්සනයි. මං උසස් කුලේ කැවිලා තියෙන්නේ. මං ඇවිල්ලා මේ ශිල්ප දාන්නවා. මේ තරුණ වයසේ ඉන්නේ අර මේ කියලා ඒ කල්පනා කරන හැම දෙයකටම බුදුදහමේ සීලවන්ත අසත්පුරුෂයා මේ Taman රකින්න සීලය ඉස්සරහින් තියාගෙන අනික් මිනිස්සු පහත් කරලා හලනවා. Tamanගේ ධර්ම කතිකකම බණ 18ක් විතර ಗುಣ පෙන්නලා දීලා තියෙනවා. ඒ සේරම යා ඒ ගුණේ සහිත අසත්පුරුෂය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සීලවන්ත අසත්පුරුෂයා. ධර්ම කතික අසත්පුරුෂයා. විනයදර අසත්පුරුෂයා. ඒකලා මේ ධ්‍යාන ලැබෙන කියන පළවෙනි ධ්‍යානය ලැබලා ඒ ධ්‍යානය ලැබ මම උසස් අනිත්‍ය පහත් කියලා සලකනවා නම් ඒ ධ්‍යානය නිසා මෙයාට භාවනා කරගන්න බැරි වෙනවා. නැත්නම් ඒ ධ්‍යානය ගැන මඤ්ඤණා කර කර ඉන්නවා. අනික් අයට නෑ මට විතරයි. ඒ ධ්‍යාන රූප ධ්‍යාන අරූප ධ්‍යාන වල ඉහළම එක නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙට ගියත් එයා හිතනවලු මයිත් එක්ක ඉන්න කට්ටිය 7 වෙනි එක විතර ලැබුවේ මට 8 වෙනි එකත් ලැබලා තියෙනවා. ඒ නිසා මම උසස්. අනික් අය පහත්. ඒකමයි අසත්පුරුෂකම. ඉතින් එහෙම නැති එක්කෙනෙක් හොයන්න බෑනේ සමාජයේ. මුළු ජීවිතේම ගත කරන්නේ අන්නේ වගේ උස්සගෙන ඉන්න පුළුවන් එකක් ඉස්සිස් කියන්නේ එකක් හොයනවා. ඒකල ඒකට මාන්නක්කාර කරලා මැරෙනවා මිසක ඔය එකකින්වත් මොකක්වත් ලැබෙන්නේ නැහැ. ඔය එකක්වත් ලැබෙන්නේ නැහැ කියලා මොනක්වත් අඩු වෙන්නෙත් නැහැ. manussකම උප්පත්ති ඉඳලම තියෙනවා. අන්නේ ඒ උතුම් manussකම හුවා දක්වපු මිනිස්සෙක් තමයි සරුවචනanse කියන්නේ. දෙවියෙක්වත් ගාන්ධාරයෙක්වත් බ්‍රහ්මයෙක්වත් නෙවෙයි. මේ මිනිස්සයා දැන්වත් අපි තුල ජීවත් වෙනවා නැත්නම් මන් තුල ජීවත් වෙනවා කියලා තේරෙන්නේ නැති එක තමයි අසත්පුරුෂයි කියන්නේ. ඒ නිසා Tamante ඒ විදිහට අත්ත කුසලයේ සත්පුරුෂ භාවය එන්නේ වැඩෙනවා නම් අපි මෙතෙක් කල් කරපව් ඉච්ඡර ප්‍රශ්නයක් නැහැ. ඒ ගිවං කරන්න පුළුවන්. එතකොට ඒ වගේ හැකි සංඥාව තියෙන සත්පුරුෂයෝ මට වැඩිය හොඳ කෙනෙක් අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන්. ආන්‍යා වැසුරු කරා. එතකොට එයා තයිට වැඩිය හොඳ කෙනෙක් තල්ලු කරනවා. ඉතින් යනකොට අසත්පුරුෂයෙක් හම්බ වෙලා ඒ අසත්පුරුෂයත් එක්ක ගැටිලා ඒ අසත්පුරුෂයත් එක්ක රණ්ඩු කරන කෙනා වින්නේ අර අසත්පුරුෂ ධර්ම අරගෙන ගා ගන්න එක තමයි. ඒ ඔක්කොම අපිට කරන්න බෑ. සමහර ඒවා අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. නමුත් දඬුවමින් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන එක කියලා තියලා කරන්න ඕනේ. ඒක නිසා ඒ Taman තුල සත්පුරුෂ ධර්ම වැඩනකොට අර කන්ටැජියස් කියව නැත්නම් මේ සංක්‍රමණික භාවයේ ටික ටික තේරෙන පටන් ගන්නවා. Taman බණ භාවනා කරනකොට වෙන්න ඕනේ දේත් වෙනවා. පණිවිඩෙත් ලස්සන්ට යනවා. ළඟම තියෙන කැටගල අරගෙන ඈත තියෙන කම්මල් හොයා ඉන්නවට වැඩිය වැඩේ කරගෙන හැටි තේරෙනවා. අද මේ ඉස්කෝලේ යන ළමයෙකුට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. යාර මේ කම්මලට යන්න පාර අහනවා. කොයි කම්මල් හොයන්නද මේ ළඟ තියෙන කැටගලෙන් වැඩේ ගන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිල්ලඹ ඉන්න කාලේ කිව්වා ඉතින් අර සමානට කිව්වා කියනකොට හිතමන අප වෙනවා ඇති රිදෙනවා ඇති. ඒ ගමක තියෙන මීසමකට අලුතෙන් පාදිලි කෙනෙක් ඇවිල්ලා ආවලු. ඉතින් ඒකට මිනිස්සු ඉතින් ආගම ගණන් ගන්න නැහැ. මොකද ආගම්කාරයෝ කියලා නොසලකා කරනවානේ ගම් වල. ඉතින් කොල්ල දෙනේ පාරයින් සෙල්ලම් කරගෙන ඉන්නකොට ෆාදර් ආවලු. ඇවිල්ලා කළු පුතා මේ තපල් කන්තර කොහෙද තියෙන්නේ කියලා. අර දිනවල කම්මැලිව පෙන්නන්න යනකොට ඔය හන්දියට ගියාම පේනවා පාර දිගට අන්නේක ඉස්සරහට රතු පාට බෝඩ් එකක් ගාලා තිනවා. ඒකෙන් අනිත් පැත්තේ තපල් කන්තර තියෙන්නේ කියලා ඒක කොල්ලෙක් කිව්වලු. ආනේ පුතා හරි පිසුදුර කිව්වා බොහොම හොඳයි. ඔයාලට විවේකයෙන් ලාගේ එන්නකෝ පල්ලියට අපි ඔයාලට මේ ස්වර්ගයට පාර පෙන්ලා දෙන්නම් කියලා. ඉතින් කතා කරන්න බැරි එක අරුගෙන් ඇහවලු අයියා පාදර් කිය විදිහට යනද පල්ලියට කියලා ඇහවලු. ඇයි පුතා මල්ලි මොකටද යන්නේ කියලා. ඇයි කිව්වේ මේ ස්වර්ගයට යන පාර යකෝ තැපල් කන්තුරේ යන පාර දන්නේ නැති එක කොහෙද ස්වර්ගයට පාර පෙන්නන්නද දෙක. උඹට ඒක තේරෙන්නේ නැද්ද කියලා ඇහවලු. ඕක තමයි දේවගති කියන්නේ. ඒකට තැපල් කන්තුරෝ තියෙන තැන දන්නේ නැහැ. ඒකට පෙන්නපේකට ස්තුතියි කියනවා මම පෙන්නන ඔයාලට ස්වර්ගයට යන්න කියලා. අපි ළඟ ඉන්න හැම දේවගතියෙක්ම උච්චර තමයි. ওই ගැති එක ගණ්ඩ දෙයක් නැහැ. නිසා කරුණා කරලා කාට හරි කතා කරනකොට ඒ මිනිස්සු දන්නේ නැහැ කියලා හිතන්න එපා. මිනිස්සු අපි උප්පණ්ඩණයට ලක් කරනවා. අපි නිකන් ඔය මායන් ටික දාන්න පටන් ගන්නවා. ඔක්කොමලා දන්නවා. දන්නේ නැති එකෙක්වත් නැහැ මේ ලෝකේ. එහෙනම් මොකටද බණ කියන්නේ? බණ කියන්නේ අපි අතර යාළුකමක් ඇති කරගන්න. කෙටියෙන් පණිවිඩයක් දෙන්න පුළුවන්ද කියලා දැනගන්න මිසක් බණ දන්නේ නැති කවුරක්වත් නැහැ. ගමේ ඉන්න ඕන කෙනෙක් දන්න තපල් කන්තර කොහෙද තියෙන්නේ කියලා. ඒ දේවගති කෙනෙක්යි ලෝකෙට මේ ස්වර්ගයට යන පාර කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඒක නැතුව අටුවර තපල් කන්තර තියෙනවා. වැඩි කරගෙන ඉන්න පුළුවන් නේ. ওই ළඟ තියෙන කැටගල පාවිච්චි කරන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔය ඈත තියෙන දේවල් හොයන එක තමයි බුද්ධ ආගම කියන්නේ. ඒකේ PhD හොයාගෙන භාෂාව හදාගෙන
ඥාන විභාග තීරුම් ගන්න අම්බෝ දාර ප්‍රශ්න. ඔය විශ්වවිද්‍යාල දාර ප්‍රශ්න තියෙන්නේ. හැබැයි එක එක්කත් නෑ දස අකුසල්ම කරමින් පන්පව කඩමින් ජීවත් කරන්නේ. මම ඒත් කියනවා එහෙම හිටියට සතිය වඩන්න ප්‍රශ්නයක් උනේ නෑ. කිසිසේත්ම ප්‍රශ්නයක් නෑ. අපි තමන් කරන අමනකම් ටික දැනගත්තාම අපිට පේනවා ඔය අමනකම් කරුවොත් උඹමයි විඳවන්නේ. උඹ කාට මොහා කරගෙන හිටියත් සත්පුරුෂයා හරියට ප්‍රමාණ කරලා කියනවා. මේ උඹේ ටික මේ මගේ ටික මෙහෙම කරුවොත් මෙහෙම කරුවොත් මේ ඉතින් ඉස්සරහට අවස්ථාව තියෙනවානේ. ලක්ෂයක් අවස්ථාව තියෙනවානේ. ආන්නේ ඒ බව දන්නවනම් ඒ කෙනාට බැඳෙන ගතිය තමයි මම කියන්නේ මේ සත්පුරුෂ ගතිය සහ සත්පුරුෂයන් අඳුරන ගතිය. ඒක හරි අඩුයි. හැබැයි හිතුවට වැඩිය නම් වැඩි. මම භාවනාවට බහින පාවිච්චි කරපු කාලට වැඩිය මට තේරෙනවා විශේෂයෙන්ම මේ සතිපාසල ගිහලා මේ පොඩි ළමයින්ට මේ කියපු ගමන් පොඩි උන්ට හරි ලස්සනට තේරෙනවා. මේ වැඩි හිටියන්ට නම් හිතිය වැඩිකමක් වගේ මට පේන්නේ. මේගොල්ලෝ දැන් හිතිය වැඩි. මැරෙන්න වයස. පොඩි උන්ට කියන්න ඕනේ මෙන්න මෙච්චරයි කියලා ඒක කට දිහා බලන්නේ ඒක මොකද්ද කියන්න දෙන්නේ නැහැ. ඒක දන්න නැහැ. ඕක මකන එක තමයි අපි මේ අධ්‍යාපනය කියලා කරන්නේ. ඒ නිසා අපිත් නැවත භාවනා කරනකොට එනට ළමා මනසකට යනවා. ඊටාම සුන්දර පුංචි ළමෙක් වෙන්න හදා ගන්නවා. එතකොට අපිට හරිම නිහතමානී. ඒ නිසා තෝමස් මර්ටන් කියප එකක් මට මතක් වෙනවා. එයා ට්‍රැපිස්ට් මං කෙනෙක් එහෙම නැත්නම් කතෝලිකයෙක් කෙනෙක්. එයා කියනවා උඹ අහිංසක තාක්කල් උඹ ඉන්නේ පාරදීසි. උඹ අයියා වෙන්න පැහිය වෙන්න ගිය ගමන් පාරදීසෙන් එලවලා දානවා දෙයයන්ාංශ. අයියා වෙන්නේ පැහිය වෙන්නේ දැනුම ලැබෙනකොට. ඒ නිසා ඇපල් කෑල්ලක් කන්න ඕන. Apple computer තියෙනවනේ වැඩේ හරි. ඔක්කොම තියෙනවනේ ඒකේ. ඊට පස්සේ කවදාකවත් නිවර නැහැ. අර අහිංසක ගතිය තියෙනවනම් ඒ අහිංසකකම ඇති කරන්නයි බුදු කෙනෙක් රජගෙදරින් බහැලා නේ ඇටීරියා කැලියකට වෙලා නිදාගෙන ඉඳලා කියන්නේ මාත් සෝසිය බුද්ධි ගන්න කෙනෙක් අතර කෙනෙක් කියලා. ඉතින් අපිට එච්චර අමාරු නෑ නේ. ඒක තේරුම් ගන්න අපි රජපෞල් වල නෙවෙයිනේ. ඉතින් ඒ නිසා අපි ළඟ මේ තියෙන මනුස්සකම මේ තියෙන සත්පුරුෂ ගුණ ධර්ම ටිකම අගය කරගෙන ඒ වගේම සත්පුරුෂ ධර්ම වලට ගරු කරන ගතියක් තියෙනවනේ. මඤ්ඤණා කියන්න බෑ ඒකට. මඤ්ඤණා කියන්නේ බොරු සෝබන වලට. මඤ්ඤණා කියන්නේ මේ ගෙත්තම් පන්නන් වැඩ. වල්පල් හැලි. ඇති ඇටි කියන්නේ මඤ්ඤණා කියන්නේ නැහැ. ඒ නිසා අපි ළඟ ඉන්න සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ගතිය බලලා Taman තුලත් ඒ සත්පුරුෂ ගතිය අවුරුදු 7-8කට හරි කමන්නේ පොඩ්ඩක් වැඩන ගතිය පේන්න තියෙනවනම් ඔක ඉක්මන් කරන්න යන්න එපා. මොකද අපි වැඩ කරන්නේ මේ අවුරුදු 2600 පරණ ශාසනයක. ඒ වුණාට ඒක මැරිලත් නැහැ. හැබැයි අනවශ්‍ය ලොකු මොනවද කියන්නේ බලාපොරොත්තු තියන්නේ නැතුව, ඒ කියන්නේ බලාපොරොත්තු ප්‍රතිඵල බලාපොරොත්තු නැතුව වැඩේ කරගෙන යනවනම් මම හිතනවා අපේ පුංචිකමට අපිට හම්බෙලා තියෙන ශාසනය අපි කරන වැඩ ටික ඉතාමත්ම සතුට වෙන්න පුළුවන්. එනිසා මේ ධර්ම දේශනාවම සීල දෙනාගේ හැකි සංඥා වැඩි වීම පිණිස සත්පුරුෂ ධර්මයේ වැඩි වීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ මේ දවසේ ධර්ම දේශනාවත් අතර කරනවා. සීල දිනාටම ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවෙන් පස්සේ කාලයක් ලැබෙනවා පොඩි සාකච්ඡාවකට කරගෙන ආපු චාරිත්‍රයක් කරනවා. එනිසා කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා නැත්නම් ප්‍රශ්න ප්‍රකාශයක් කරන්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. Zoom එකේ ඉන්නවනම් කවුරු හරි ඒත් කමක් නැහැ මෙහෙම ප්‍රශ්නයක් නැති වගේ පේන්න තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ මම රාජිකා කතා කරන්නේ මෙල්බර්න් වලින්. දැනට අපිට කවුරුවත් අත උස්සලා දැනුම් දීලා නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ වුණාට ලිඛිත ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඒක ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ. හොඳයි. කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන ආරම්භ වී මිනිත්තු 15ක් පමණ ගත වූ පසු කය ටිකෙන් ටික සැහැල්ලු වන බවක් දැනේ. තවත් ටික වේලාවකින් අත් පා හිස වශයෙන් තියෙන කයක් නොව එකම ගුලියක් එහාට මෙහාට පෙරලෙනවාක් මෙන් දැනේ. කන් අගුල් වැටි ඇතිවාක් මෙන්ය. පිටත ශබ්ද හා තිබෙන දේවල් ගැන හිතට ගාණක් නැත. ටික වේලාවකින් මා ඇවිදිනවා නොව සක්මනේහි කෙළවරවල් දෙක අතර පාවෙනවාක් මෙන් දැනේ. කය ඊතා සැහැල්ලුය. සිත සංසුන්්‍ය.
සක්මනෙහි සිටීමට කැමැත්තක් ඇත. පර්යංකය. පර්යංකෙහි වාඩි වී හුස්ම රැලි 7-8ක් බලන විටම හිත හිස් බවට යයි. දෙයත් ගල් වී ඇතිවාක් මෙන්ය. ඒ දෙසට සිත යොමු වේ. එවිට දෙයත් ඇතුලෙහි තෙරපුම් දිදී එහෙට මෙහෙට ලේ ගමන් කරන ආකාරය හොඳින් දැනේ. නැවත හුස්ම රැල්ලට සිත යයි. මෙය ඉබේම සිදුවේ. නැවත දෙයත් දෙසට සිත යයි. එවිට දෙයත් ගලක් මෙන් දැනේ. ඒ දෙස බලා සිටින විට මුළු කයම ගල් වීගෙන යන බවක් දැනේ. බාහිර ශබ්ද තිබුණද ඒවා සිතට ගානක් නැත. කයෙහි වේදනා නැත. එසේ බලා සිටින විට මුළු කයම වීදුරු කුට්ටියක් මෙන් පෙනේ. නැවත හිත හුස්ම රැල්ලට යයි. මා සිදු කළ බොහෝ පර්යංකයන්හිදී මෙසේ සිදුවිය. පර්යංක වේලාව මිනිත්තු 40ක් පමණය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා භාවනාවේ නොසිටින විටද කුමක්දෝ හිස් බවක් දැනේ. මෙය සිතට නුහුරුය. බියක්ද දැනේ. භාවනාව වැරදි ඇද්ද නිතර සිතේ. දුම් පිර වූ කලයක කට ඇරිය විට ඒ දුම් ටිකෙන් ටික එළියට යනවාක් මෙන් සිතෙන්ද මොනවාදෝ පිටවන බවක් දැනේ. එය සිතට දරාගත නොහැකි බවක්ද දැනේ. එවිට හිස හිරි වැටි ඇතිවාක් මෙන්ය. මෙසේ භාවනාවේදී කය දෙස බලමින් අප සිදු කරන්නේ කුමක්ද කියා නිතරම සිතට නැගේ. සමහරක් ස්වාමීන් වහන්සේ මගේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණා එහෙම නැතුව ගියාද? ඔව් සමහරක් කියලා නතරුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම දෙන්නා කියන්න. සමහරක් විට රාත්‍රියට නිින්ද එන්නේම නැත. එහෙත් එය කයට අපහසුවක්ද නැත. සිත නිතරම පිබිදුණු බවක් දැනේ. සක්මන හා පර්යංකය දිගටම දිනකට 2 වරක් හෝ 3 වරක් සිදු කරමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිය ඉදිරියට වැඩීමට අවශ්‍ය කමඨහන් ලබා දෙන මෙන් নমස්කාර පූර්වකව ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබී දීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ප්‍රාර්ථනීය වූ පරිද්දෙන් සුවසේම නිර්වාණය අවබෝධ වේවා. සාදු සාදු සාදු. චාන්දනී අතපත්තු. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔය මේකේ දිගටම තියෙන්නේ සීමාවක් ප්‍රමාණයක් කාලයක් දේශයක් තිබුණ තැනක ඉඳලා සීමාවක් නැත්තෙන්ටපත් වෙනවා. ඇවිදිනවා බට් එක ඔළුවට බට් එක කරනවා වගේ යනවා මිසක මම නෑ. ඉඳගෙන ඉන්නවා කය නිකන් ගුලියක් තියෙනවා ඒක සීමාව නෑ. හිතවිලි වගේක් එනවා සද්ද වගේක් එනවා අතුලත පිටත කියලාවත් හොයන්න බෑ. ඉතින් එතකොට කය තමයි මේ පදනම් කරන්නේ. එතකොට කය සම්බන්ධ කරපු වේදනත් සීමාවක් නැතුව අසන්න වෙනවා. කායනුපස්සනාවෙන් වේදනානුපස්සනාවට යනවා. වේදනාවලුත් මේක හරි වැරදි දෙක අතර මැද සීමාවක් නැහැ. සංඥා කරනවා. අරයා හොඳයි, මෙයා නරකයි, අරයා ගෑනු, මෙයා පිරිමි කිය. ඒ සංඥාවල ඔක්කොම බොඳ වෙන්න පටන් ගන්නවා. එතකොට අර ක්‍රියාකාර ශක්තිය මේක කරන්න ඕනේ මේක නෑ කියන එක ඇඟට නොදැනි නැති වෙලා යනවා. කොයි එකත් එකයි. කිසිල ඇවරියක් ගත්තාම මුල් ඇවරීම කන්න ඕනකම නැහැ. පල්ලෙහා තියෙන ඇවරිකුණාට ප්‍රශ්නයක් නැහැ. මොකට කඩාගෙන බිඳගෙන ගිහිල්ලා මට මුල් ඇවරීම කන්න ඕනේ, මගුල් ගෙදර ඉස්සල්ලාම වතුර අල්ලන්න ඕනේ මට. මොකුත් නැහැ. ඌ ඔක්කොම නිකන් හදාගත්ත දේවල් කියලා. කොයි වෙලාවෙ හම්බුණත් මගේ පංගුව මට හම්බ වෙනවා. කියලා අර තියෙන සංස්කරණය කරන ගතිය උඩර වෙට්ටි කට්ටචෝලිකම් ඉබේම අයින් වෙන කරන්න පුළුවන් බැරි නෑ. නැති වෙනවා. ඒකට තියෙන ඉතින් හරි ලේසිනේ පැත්ත කරලා හිටපන් මට ඕනේ කොට සීමයි ගාවට. ඒකට විඥානේත් මම සහ මම නොවේ කියන ඔය රූපෙන් පටන් ගත්තාම වේදනා සංඥා සංකාර විඥානවල අර රූපෙන් නගින ගෝංකාරේ දිගට යනවා. ඒකට ඉස්සලා කය පේනවා ඔය ගුලියක්. ගුලිය සීමාවල් නැහැ. ශබ්ද ඇහෙනවා. ඒ හොඳ නරක ભેදයක් නැහැ. ඇතුළේ පිටත ભેදයක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන් කර ගන්න බෑ. වම දකුණ වෙන් කර ගන්න බෑ. ඔය නිකන් ඉබේ කර දෙන්න වගේ ඇවිදින ගතියක් එනවා. ආන්නේ මට්ටමට ආවට පස්සේ අපිට පේනවා මේ කිරුවාවක් තියෙනවා කෙරුමක් නැහැ. ඉතින් ඒකට බයක් ඇති වෙනවා. අන්න ඒක තමයි කෙලස් කියන්නේ. සත්පුරුෂයයි කියලා කියන්නේ එයා දන්නවා දැන් හරි සහැල්ලුයි. මම කරන්න ඕන කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒවා වැඩ වෙනවා. මම කෙරුවොත් කක්කා. සංස්කරණේ කෙරුවොත්
හැදුවොත් සබ්බේ සංඛාරා දුක්ඛ. ඉතින් දුක් වවුතන ඉඳලා වවන්න නැති තැනට යන්න අතරමැද තැනක් ඔය. හැබැයි යෝක ඕගනික් මේ එහෙම නැත්නම් ඓන්ද්‍රිය තත්වයක් පරිණාමයේ වැදගත් තරම්. ඉතින් ඔතෙන්දී තියෙන ප්‍රධානම බාධාව තමයි සැකේ. මම මේ හරිද වැරදිද කියලා මේ Tamanට අත්දැකීම් ගොඩාක් තියෙනවා. අතීතයක් තියෙනවා වැරදි සහිත පැත්තක්. දැන් තියෙනවා වෙනස් වෙන තැන. එතනදී දැන් ඉදිරියට යන්න පසුබාහඬ විතරයි මාර්ය අපිට උදව් කරන්නේ. ඔය ගණන් ගන්නතෝ කොඩිය ගණන් ඵලයන් ඉදිරියට කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පැත්ත කරලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ වහසිබස් දොඩවන්නේ. සටන් පාට කියන්නෙත් නැහැ. බලාගෙන ඉන්න මේසට කොන්දක් තියනවාද කියලා. මු සත්පුරුෂයෙක්ද නැත්නම් මනුස්සකම තියනවාද කියලා. ඔය සංසාරේ දුක දන්නවනම් වගේ ගැලුම් මාර්ගයක් හම්බුනාට පස්සේ ඔය හැමදාම නැහැ හැමතැනම නැහැ. නත්තල් වගේ ආන්න එදාට ඉදිරියට යන්න ලැබෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලැබිච්ච දේ අගය කරන්න දන්නේ අපි. දන්නේ නැහැ කියන්නත් බෑ. ඔම ලියන්නේ නැහැ නැත්තම් උච්ච ලස්සනට ලියලා තියෙනවා. ඒ නිසා ලියමන හොඳයි. ඒ සාකච්ඡෙන් විශාල පිරිසකට ධර්ම ප්‍රස්තාවකුත් ලැබෙනවා. මේ කෙනාටත් මේකම ඔය ක්‍රමයට ලිව්වොත් ඔය වාර්තා සම්පූර්ණයෙන් වෙනස්. සැකේ අයින් කරලා මේක වාර්තා කරුවා නම් ඔය වාර්තා 100%ක්ම වෙනස්. අනේ ඉදාට තියෙනවා ධර්මයේ විසින් අපේ රචනා ශිල්පේ වෙනස් කරන්න ඇති, sannivedanaye වෙනස් කරන්න ඇති. ඒ වගේම එකම දෙයක් දිහා විවිධ පැති වලින් බලන හැටි. ඒ බලන්න දේ value added. වටිනාකම් වැඩි වෙන හැටි. ඒ නිසා සාකච්ඡානුග්‍රහිතය බුදුහාමුදුරුවෝ අගය කරලා තියෙනවා. හැබැයි එතකොට පේන්නේ දොස් කියනවා වගේ. දොස් කියමනක් නෙවෙයි මේක තමයි ක්‍රමය. මේක හරියට කට්ටක් අයින් කරනවා වගේ. ඊටදී සියුම් කට්ටක් දාලා තුවාල කරන්න. තුවාල කරලා මිසක්ක ගන්න බෑ. කට්ටක් ගත්තාම කට්ටකින් අයින් කරනවා. කනට වතුර ගියාම වතුර දාලා අයින් කරනවා. පිච්චිච්චාම පිච්චිච්ච තෙල් ටිකක් දානවා. ඒක තමයි වෛද්‍ය වැඩේ. ඉතින් මේ මනුස්සයා හරි බයයි. පිච්චිච්ච මනුස්සයා ගින කණමැදිරට බයයි. උත්තර දෙන්නේ තමයි. අන්නේ නිසා මේකට විශ්වාසය ඇති වෙච්ච දවසේ ඔන්න සෝවාන් කියලා කියනවා. මේක හරි පාර කියලා. තාම ඉන්නේ ඒක හරිද වැරදිද දන්නේ නැති ඉතින් පිටේ ඉන්න අපිට කරන්න තියෙන ඕක හරි ඇති කරගෙන යන්න බාධාවක් නැත්තම් දිගට යන්න. ඒක අරසකාරයි. බාධාවක් තියෙනවා නම් ඔය ඕනේ බෙහෙතක් ගහලා තියෙනවා යම් අතුරු ප්‍රතිඵල තියෙනවා වහාම බෙහෙත නැත කළා දොස්තර හම්බෙන්නේ කියලා. අන්නේම බාධාවක් නැත්තම් මට බාධාවක් නැහැ කියලා දොස්තර හම්බෙන්න යන්න එපා. මට බාධාවක් නැහැ කියලා බෙහෙත නැතර කරන්නත් එපා. ඉතින් එතකොට වෙන්නේ බෙහෙතේ තියෙන නපුරු ප්‍රතිඵල විතරක් ලැබෙනවා. ඒ නිසා ඒක දිගට නිචපතා වෙනතට වැඩි සද්ධාවෙන් ওই ටික කරගෙන යන්න. එතකොට මමයා නැති වෙන එක වෙන්නේ දන්න තැන සිට නොදන්න තැනට යනවා. සීමාවල් ඇත්තන සිට නැත්තැනට යනවා. කියන්න පුළුවන් තැන කියලා කියන්න බැරි තැනකට යනවා. හැබැයි කිය වෙනවා. ලියම තුලින් ඒක කිය වෙනවා. ඒ නිසා sannivedanaye ප්‍රශ්නයක් නැහැ. ওই දිගට ওই විදිහට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. අවසරයි සනසමි. ධර්ම දේශනාවෙන් නැගින ප්‍රශ්නයක් සයන. ඒක අර ස්වාමීන් වහන්සේ මතක් කරා අහිංසක වෙන්නේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නිතර මතක් කරන එකක් තමයි අර ඥානාරාම සානස කියනවායි කියලා තමන්ට අවවාද ලබන්න ඕන කියන එක උපයන්න ඕන කියන එක. ඒකම තමයි අද ලොකු කියන්නේ අද බණේදී කතා කරා ඒකම අනිත් පැත්ත ඔපොසිට් පැත්තක් මේ කියන්නේ කවුරු හරි අපිට කියා දෙන්න නම් ඒ මනුස්සයා මොන කියන්නේ ටිකක් ගොඩක් වෙලාවට මේ මනුස්සයාගේ අවුලක් තියෙනවා වගේ පැත්තක් වගේ. එතකොට ඒ වගේ එකක් බේර ගන්නකොට සයින්ස් අපි කොහොමද දැන් අපි පිරිසක් අතර ඉන්නකොට මෙයාට අවස්ථාවක් දෙනවා මම අවවාද කරන්න. එහෙම නැත්නම් මෙයාට අවස්ථාවක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක බෙදා ගන්න කොහොමද කියන එක ගැන පොඩ්ඩක් දැනගන්න. එහෙම නැත්නම් ධර්මදේශනාවෙන් ඉච්ච ඒක 15කින් 16කින් පවාරණය කරනවා. මොකද්ද පවාරණය කියන්නේ? පවාරණය කියනකොට තමන්ගේ වැරද්ද දැක්ක සංගයයෙන් ඉල්ලා හිටනවානේ. ඔච්චර විතරයි අපි අසුර කරන්නේ. දිට්ඨිනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසං. ඔයින් එහාට වෙන මොකක්වත් නැහැ. ඕක තමයි මානව සංස්කෘතියේ ඉහළම තැන. එවත්නි අපි මාස 3ක් එක තැන හිටියා. මම වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක කරා නම් හෝ කරුණාකරලා කියපන්. ඒක මටත් පේනවනම් මම පිළියම් කරනවා. උඹට කියන මිනිස්සු ඔක්කොටම පිළියම් කරන්න යන්නේ නැහැ. ඔච්චරයි පවර්ණය කරනවා කියනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරන් කිව්ව හොඳට මිදුල අතු ගාපන්. අතු ගාලා වැලි දෝතක් උඩ දාලා කියපන්. මට අද මේ වැලි දෝතේ තරමට උපදෙස් ලැබේවා කියලා. ඒ උපදෙස් කියන්නේ ඔක්කොම මේ එන්න බබා වාඩි වෙන්න නෙමෙයි ටොක්කක් අයින් එකත් උපදෙස් තමයි. ඉලපෙතෙමුත් ගහනවා. පඩික්කම් හොදවනවා. ඒ ටික තමයි උපදෙස් කියන්නේ.
ඒකට යටත් වෙන එක තමයි අහිංසක කියන්නේ. ඒක උපයන්න ඕනේ කියලා. ලොකු සාංශ කියනවා නතේන තේරෝ හෝති යනස පලිතං සිරෝ. තෙරුණාසේ වෙන්නේ නැහැ ඉස පැහුන මට්ටමට. පරිපක්කෝ වයෝතස්ස මොගජින්නෝති උච්චති. මේ කිසි නෑ මම වර්ෂ ගණනක් මෙච්චර වෙන මාර්ග දන්නා මේක දන්නවා කියලා කිසි දෙයක් කියන එක අහන්න නැතුව නිකන් අපි කියන්නේ වාත ගුණේ කියලා. නිවාත ගුණේ අනිත් පැත්ත. මොගජින්න කියලා කියන්නේ පැදුරට නාග වෙච්ච නාකියෙක් විතරයි කියනවා. ඕන කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන්. සාරිපුත්‍ර සාංශිකාට ඇවිල්ලා උපදෙස් දුන්නේ එදා පැවිදි වෙච්ච 7 අවුරුදු සාමාන්‍ය කෙනෙක්. ඔබ අන්තිම ගමට යන්න හදනවා මේ මොකද්ද මේ පරිමණ්ඩලේ නෑ කිව්වා. ඇඳපු සිවුරේ තැන් තැන් වලින් කෑලියෙල් එනවා කිව්වා. සිවුර ගලවලා ඇදලි පැතල ඊතර මිදගෙන මේ කාරණාවේදී ආයෙ සුතුම් මට වැඩිමල් කියලා ආයෙ සිහියෙන් බුද්ධියෙන් සතියෙන් සිහිය මේ සිවුර පරවගත්තා. ඉතින් එතකොට තියෙන අහිංසකකම කියලා බලන්න. ඒතකොට පොඩි අප්සෙට් එකක් තියෙනවාට පොඩි එකා මාන්නයක් ගන්නවා. ඒකට සාරිපුත්‍ර සාන්ති මුකුත් කරලා නැහැ. අන්න ඒක පොඩ්ඩක් පොඩි එකා හිතා ගන්න දැන් මං කියන දේත් අහනවා කියලා. ඉවර කළා කියන්නේ මේ ඔබ තරම දනගනින් සිවුර ඇඳකට ඉවරලා කියන්නේ මේ ඔබ ඒ ටිකේ මාත් දැන් වෙලා තියෙනවා කරේ කරලා. ඒකත් පොඩ්ඩක් කියන්නේ මේ ඔබ මම හරි ධර්ම ඇඳා පරිමල්ලේ තියලා සිවුර ඇඳා ඔබ මේ මට්ටම දැනගන්නේ පමණට වැඩි ඉදිමෙන්න එපා ඇඟිල්ලට වැඩි ඉදිමෙන්න කියලා පොඩ්ඩක් අරුට පොඩ්ඩක් ජනගමන් ටිකක් මම තට්ටුවක් දාන්න යන්න ඒ මගේ ආරිපුත්‍ර ධර්මනේ මේක මගේ ඇරි කියලා දීලා උඩට වැඩක් නැහැ නේ කියලා. මයිලා ගිහින් එක කාබන් කොලේ ලියනවා දැන් යාළුවාට 10ක්. ලියනකොට කාබන් කොලේ උණු පැත්ත හරවලා තිබ්බේ. දැන් විනාඩියෙන් මේ ලෙක්චර් ඇවිල්ලා වැඩේ යනවා මට දැන් හිනහා. කිව්වෙත් නැහැ කියා ගන්න බැරි වුණා මට කොහොම හරි. දැන් කොලේ වල බලනකොට එකම කොලේ දෙපැත්ත ලියවිලා. දැන් අනිත් කොලේ ලියවිලා නැහැ. දැන් මූ වඩපිට බලනකොට මම නිකන් ඔලොක්කොට හිනාවක් දාලා මම ඊට පස්සේ ඇත්තටම මචං දැක්කා. ඒ වෙලාවේදී උඹට කිව්වනම් බයිනවනේ යකෝ දැනුත් බයිනවා. තොට වැඩක් නැහැ නේද? මන්නේ කාබන් කොලේ එනපැත්තේ තොට වැඩක් නැහැ. ඒ තරමටම සහෝදරකම උට තාම මතකත් නැහැ. ඒ දිගට ඇවිල්ලා අපේ මාරියාසයි කොල්ලන්ට කන්න දෙන්නේ. ඉතින් අඹ බේසමක් ගෙනත් දෙනවා. ඒක කොස් තම්බලා ගෙනත් තියෙනවා. ඊට එයා මූන් පැලෙනකන් කනවා. කාලා කුස්සියට ගිහිල්ලා අම්මෙන් ඕන අම්මට ඒ දෙන්න ඕනේ නැහැ අම්මා කාටයක් විතර දෙන්න කියලා අම්මට පිස්සුද මේ ගමේ රටේ උන්ට කන්න දෙන්නේ වෙන වැඩක් නැද්ද කියලා බැලලා යනවා. අම්මා තෝක කාලා බැලලා ඵලයව. එච්චනේ තොපිට කරන්න පුළුවන් කියලා ඔක්කොම කනවා. මාසෙකට දෙකක් විතර එනවා බඩගිනි හමුදාවම එනවා. මෙතන ඉඳලා සාමාන්‍ය කිරින්දෙල හන්දියට වගේවත් නෑ අපේ ගෙදරට යන පාර. ඉතින් ගමමැද යන එක හරි ආසයි. ගියාම අම්මා කන්න දෙනවා. ඉතින් අම්මට බැලලා එනවා. ඉතින් තොපේ හැටි ඔහොම තමයි. ඉතින් මාත් අම්මගෙන් පුතානේ. මාත් එච්චර තමයි කරන්නේ. මගේ වැරදි පින්නුවොත් ඒක හදා ගන්නවා ඉස්සෙල්ලාම. හදාන කතා කරන මේ පරිස්සම්යන් කියලා ඌටත් පොඩ්ඩක් ගහලා ගියාම එතනම ගෙවනවනේ අප්පා නැත්තම් පොඩි ගණතුන්නිය අඩුවක් හිටනවා වගේ නිකන්. සාරිපුත්‍ර ස්වාමීන් අර පොඩි එකාට ගිහිල්ලා නැහැ. පොඩි එකා මාන්නයක් ගත්තොත් ගණ්ඩ ඉඩ තිබේ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. ඒ නිසා කුරුම්බා කාලෙම කැඩුවොත් පොල් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒ ගණතුන්නියේදී මම දන්නේ අපේ බැච් එකේ තියෙන අමුතුම ක්‍රමයක් කරලා ඉවරලා ඔක්කොම වැඩ යන උට බයිනෝ. බැන්නේ නැත්තම් ඒ chapter එක close නැහැ. බැනිල්ලෙන් තමයි නැවතීමේ ලකුණ තිබ්බා. ඒ chapter ඉවරයි දැන්. ඊට පස්සේ වෙන එකක්. ඉතින් ඒකට තියෙන්න ඕනේ හරි පුදුම අවබෝධයක්. අලුතෙන් එන කට්ටිය හරියට පටලවෙනවා. පටලවිලා අහනවා මේ මොකද එහෙම කතා කරේ ඇයි එහෙම නිකන් ඒගොල්ලන්ගේ මනස වල හැටියට ගැලපෙන්නේ නැහැ. අපේ ක්‍රමයට හැටියට නොකෙලුවොත් ගැලපෙන්නේ නැහැ. කාට උදව්වක් කෙරුවන උඩ බයින්න ඕනේ. මම උදව්වක් ගත්තා නම් කාට හරි උට ඒ ප්‍රමාණයට බනින්න ඕනේ නැත්නම් වැඩක් නැහැ නේ පව්. මං කියන්නේ පින් අනුමෝදන් කරනවා කියලා. මම පහලිය කුටියට මයික් එක දෙනවා. පහලිය කුටියට මයික් එක දෙනවා. ඔබට ඕන දෙයක් කියපන් කියලා. ඒක නිසා මයික් එක ගන්න පහලිය කුටියට නැහැ. මොකක් කියන්නේ නැද්ද මොනවා කරන්නේ? රාජිකා ඉවරද මොකද කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ Zoom එකේ ප්‍රශ්න නම් මුකුත් අද ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. මේ කී දෙනෙක් ඉන්නවද Zoom එකේ? කවුරුත් නැද්ද? නෑ අද ඉන්නවා ස්වාමීන් වහන්සේ 33 දෙනෙක් ඉන්නවා Zoom එකේ එකතු වෙලා. උඹලට කොරෝනා කොහමද? දැන් තාම මේ දැන් 4th term එක පටන් ගත්ත ස්වාමීන් වහන්සේ ළමයි ඉස්කෝලේ යන්න පටන් ගත්ත මම ජොබ් එකට යන්න පටන් ගත්ත එහෙම වැඩ ටිකක් back to normal එනවා. තාම ඉතින් පොඩි restriction තියෙනවා. ඒ වුණාට සාමාන්‍ය තත්ත්වයටපත් වෙන පාටක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැනට.
ගණන් ගන්න කට්ටිය ගණන් ගන්නවා. STF එක දාලා ගම් වලත් හොයනවලු මොහොර දාගෙන ඉන්නවාද කියලා. ඒ වුණා අපි ඊයේ පෙද කඩු වෙලා හරි මේ 3-4 ගියා. එහෙම කවුරක්වත් එහෙම ආවේ නැහැ. මේ ගොම කරන්න. ඉතින් මේ 33 දෙනාට මම මේ කියන්නේ මේ ඊයේ මට ලියුමක් ආවා ජනාධිපති සම්බන්ධීකාරක ලේකම්ගේ මොකද සිරිසේන මහත්තයා. එයා කියලා තියෙනවා ඔබ වහන්සේ 5 වෙනි සමුළුවට ගිහිල්ලා ඒ ජනාධිපති මේ සම්මේලනේ අමතලා අතිපාසල කරපේක පිළිබඳ ජනාධිපතිගේ විශේෂ අවධානය යොමු වෙලා තිනවා. ඒ අනුව බෞද්ධ කටයුතු ලේකම්තුමා කපිල ගුණවර්ධන මහත්තයා අධ්‍යාපන කටයුතු ලේකම්ට දීලා තියෙනවා ලියුමක්. ඒ අනුව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමාපත් කරපු බෞද්ධ කටයුතු ලේකම්ගේ වෙනුවට දැන් අධ්‍යාපන කටයුතු ලේකම් වැඩ කරනවා කියලා ජනාධිපතිතුමා දන්නවා. එයාට කියලා තියෙනවා මේකේ ප්‍රගතිය වාර්තා කරන්න කියලා. ඉතින් ඒක මගේ පැත්තේ ලොකු ඉදිරි පියවරක නිකන් ලියුමක් ලියලා එන්ලොප් එකක් ගහලා ඇඩ්‍රස් එක ලියුවා වගේ වැඩි. ඊට පස්සේ මම කතා කරා බෞද්ධ කටයුතු ලේකම්තුමා එයා කිව්වා ස්වාමීන් වහන්සේ මම කතා කරලා කියන්නම් අධ්‍යාපන කටයුතු ලේකම්ට කපිල පෙරට මේ දවස්වල හරි බිසි මේ ශිෂ්‍යත්ව විභාගයක් කියලා. නමුත් ඒ වෙනකොට ඇත්තටම සතිපාසලට ලියුමක් ඇවිල්ලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉදිරි අවුරුද්දේ කොරෝනා වලින් පස්සේ කරන වැඩසටහන සම්පූර්ණයෙන්ම සහකාර ලේකම් මේ අපේ හේමන්ත ප්‍රේමතිලක මහත්තයාගේ. ඉතින් ඒක ඇවිල්ලා අපි ඒ සාකච්ඡා කරලා බලනකොට ඒක බෞද්ධ කටයුතු නෑ අධ්‍යාපන කටයුතු. ඊට අමතරව පිරිවෙන් අධ්‍යාපනයේ ළමාවිය සංවර්ධන අධ්‍යාපනයේ සහ දහම් පාසල් සම්පූර්ණයෙන්ම අර වගේම ව්‍යවස්ථා හදලා තියෙනවා ලබන අවුරුද්ද වෙන්න. ලබන අවුරුද්දේනට ක්‍රියාත්මකවට දැන්නමත් ක්‍රියාත්මකයි. ඒ සඳහා විෂය නිර්දේශනකම් ඉන්න ඕන කමක් නැහැ. මොකද අධ්‍යාපන ලේකම් කපිල මහත්තයා වහාම රාජකාරී මට්ටමින් ජාතික මට්ටමට ගියන ලියුමක් අවිල්ලා තියෙනවා. නමුත් ඒක මේ සිරිසේන මහත්තයා කියන ලේකම් හරහා ජනාධිපතිතුමාට ගියා කියලා එක රවුමක් කරකවල ඉවරයි. දැන් ඒක සර්කල් එක සම්පූර්ණ වෙනවා. හෙට තියෙනවා රැස්වීම 16 වෙනිදා. නමුත් පිරිවෙන් පිළිබඳ අධ්‍යක්ෂක ස්වාමීන් කතා කළා රැස්වීම පස්සට දාලා කියලා කොරෝනා ප්‍රශ්න නිසා. නමුත් මේ දවස්වල අපි කරන්න හදන්නේ දැන් ඔය හිටවගත් එක එහෙම තහවුරු කරගන්න ඕනේ. ඉතින් වැඩ කටයුතු යන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අරද තමයි ඉන්නේ. හැබැයි මේ ළමාවිය සංවර්ධනයේ පිරිවෙන් විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන දේවල් ඊට අමතරව යනවා දහම් පාසල් කටයුතු. ඉතින් ඒ වගේ හැම ස්ටාෆ් කට්ටියම 40-50 ඇවිල්ලා කඩුවෙල වරුවක භාවනා වැඩ පිළිවෙල කරගෙන ගියා බද වරුසාවේ. ඒ නිසා හැම එකනාම දැන් මේ ඊගාව අවුරුද්දේදී මේක ජාතික මට්ටමට ගන්නවා. ඒක ලොකු දෙයක් කියන ලොකු ප්‍රබෝධයක් තියෙනවා. ඒ අපි අර උත්සාහගෙන හිටපු එක දැන් පලංචි ගලවන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා තියෙනවා. පලංචි නැතුව ගහපු කොට නැගිල්ල උඩ ගහන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මට සතුටුයි මේ බණහන කට්ටිය දඩමීමා කරගෙන ඒ කට්ටියට මේක මතක් කරන්න. ඉතින් ඒක මේ ඒ ආවල් ලියුම පෙන්නොත් මේක හරියයි කියලා නෑ. ලියුම් ගොඩක් තියෙනවා. ඒක සඳහා මමත් ලියුමක් සකස් කරන්න ඕනේ. ඉතින් රැස්වීම හිට නැත්තම් මම ආයෙ ටිකක් කලබල වෙන්නේ නැහැ ඒ වැඩේ කරන්න. ඉතින් ඒ නිසා මේ රාජිකාමට ඇහෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවා ස්වාමීන් වහන්සේ. සාදු කියාපිය. සාදු සාදු සාදු. අනිත් උන්ටත් කියපන් සාදු කියන්නේ කියලා. අනිත් අයත් මයික් මියුට් කරලා තිබ්බට කමන්නේ අහම ඉන්න ගාම සාදු. ආයෙත් කමන්නේ මයික් මියුට් කරලා ඉඳලා සාදු 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 සාදු. මොකද මේ මම මේ ඉස්සරහින් ඉඳගෙන කොඩි අරගෙන ගියාට ඒක පුදුමාකාර මේ යෝගයක් පුදුමාකාර ඒ කියන්නේ දැන් නියෝගයක් වෙලා නියෝගයක් වෙලා මේ තියෙන කොරෝනා තත්ත්වයටදී මේ තියෙන ඒ කියන්නේ හැම කෙනාම 10න් 10 දාගෙන ඇද්දාට පස්සේ ඒක ජනාධිපතිගේ විශේෂ අවධානයට ලක් වෙලා තියෙන බව මම බලාපොරොත්තු වුණා. නමුත් මේක තමයි රාජකාරී විදියට ලියලා ලියුම තියෙන්නේ. භාග්‍ය වෙලා තියෙන්නේ ලියුම ඇවිල්ලා තියෙන්නේ 8 වෙනිදා සතිපාසලේ ඔෆිස් එකට මට ඊයේ තමයි එවලා තියෙන්නේ. ඔය ඉතිසලා ඒ උපලියුමත් හේමන්ත මේ ලක්මාල් අතට ඇවිල්ලා ලක්මාල් මට ස්කෑන් කරලා එවලා තිබුණා. ඒ නිසා අපි කට්ටියට කියන්න ඕනේ ඒ ලියුමක් නිසන් වනේට එවන්න කියලා. ඉතින් ඒ කියන්නේ දැන් දෙන එක සතිපාසලට. නමුත් මම බැලුවා ඊයේ ආවේයි කියලා. බලනකොට රංජන්ගේ මේ ලේකම් කෙනෙක් ඒක ඉවලා තියෙන්නේ ඊයේ තමයි ස්කෑන් කළා. ඊයේ වෙනකොට 10 වෙලාව. එතකොට ඊයේ වෙනකොට මීටින් එක කැන්සල්. එතකොට මට තේරෙනවා මෙතන මොකද්ද හුරස්පරයක් තියෙනවා කියලා.
මම බැලුවා ඒ ලේකම්ට කතා කරන්න ඊ හිටිනේ අද කතා කරන්න ඕනේ. කතා කළා මොකද්ද මේකට කරන්න කියලා ලියුම කෙලිම මගේ අතේ කොපියක් එන්න ඕනේ. නැත්නම් ඔය මේ කොස්කොඩද කොහෙද තියෙන ඔෆිස් එක නාවල. කොස්සත් පාරේ. එහෙට ලියුම ගියාම කවුරක්වත් ෆලෝ අප් කරන්නේ නැහැ. 8 වෙනිදා ආපු ලියුම ඊයේ 12 ඊයේ 14යි සුමානයක් පහුවෙලා තියෙනවා. මේ තාම වැදගත් ලියුමක්. හැබැයි ඒකේ කොපි ගිහිල්ලා තියෙනවා. බෞද්ධ කටයුතු ලේකම්ට සහ මට අනිතික අධ්‍යාපන කටයුතු ලේකම්ට. ඒගොල්ලෝ වැඩ කරලා තියෙනවා. අපි සතිපාසලේ අපිට ලියුම ලැබිලා නැහැ. ඉතින් ඒක ඔෆිස් එක කොළඹ තියෙනවා. ඒ ඔෆිස් එකේ මැස්සවාන. කවුරක්වත් ඔෆිස් එකට කවදාකවත් යන්නේ නැහැ නේද ලක්මල්. ඒ ඔෆිස් එකට ඇවිල්න්නේ නැහැ නේ කවුරක. ඔය ඒකට ලියුමක් ආවට අපේ පල්ලිය කන්තෝර ලියුමක් ආවා වගේ තමයි. පල්ලියකට එන්න මාස 3ක් යනවා. ඒක උඩහට එන්න තව මාස 3ක් යනවා. උඩ ඉඳලා අඩු ගන්න ලියුමක් ඇවිල්ලා තියෙනවා කියලාවත් කියන්නේ නැහැ. ඉතින් ඒක හරි නිකන් ඒක දුර්ලභමක්. ඒකට මම දණි කර වග වෙනවා වග කියනවා. ඒව හදා ගන්න ඕනේ. එතකොට අපිට පේනවා අපේ වගේම ඔය කොච්චර නිලධාරි වාදයේ තියෙනවා කිව්වත් නිලධාරිගෙන් සෑහෙන වැඩක් වෙනවා. ඒකට නිලධාරි වාදයක් ඇති. හැබැයි සතිපාසලට නම් එහෙම කිසිම බාධාවක් පේන්නේ නැහැ. අපි දාන බෝල හැම එකටම ස්කෝර් වෙලා තියෙනවා. ඉතින් ඒක හරි වටින දෙයක්. අපි කරන්න ඕනේ මේ ගැටි ගහගෙන ඊට පස්සේ බැම්මට නගින්න ඕනේ. හර ගහනවා කියලා මේක එකට ගැහුවා එකට නැග්ග ඒක උඩේ ගැහුවා. අපි මේ පල්ලයක බුරුලට ගහගෙන හිටියොත් තද කරගත්තේ නැත්තම් යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට හිතුණා මේ Zoom group එකේ දාන කට්ටියත් මේක දැනුම් දීලා අපි මේ සමස්ත සාමූහික සම්ප්‍රයුක්ත එකක් දාගෙන එන්නේ හදාගත්ත පදනම මැද ඉදිරියට යන්න ඕනේ. මේ කිසිම දෙයක් පොඩි ළමයෙකුට දැනගන්නවත් කියන්න එපා. ඒ ළමයි ওই විනෝදෙන් හිටපු දාවයි මේ අපි බර අදිනවා. ඊ කැලණිකාගේ ඉඳද්දී බය 8ක් අපි වාර්තා කරලා තියෙනවා කැලණිකාගේ. ඒ වගේ ගිය 4 වෙනි දවසේ මම හිතන්නේ කොරෝනා වලට පින් සිද්ධ වෙන්න. නිකන් මේ සාමාන්‍ය කඩුවෙල පොළවේ අඟල් 6ත් අඩියක් අතර වතුර පිටලා. කොල්ලෝ ටික එකතු වෙලා නැටුවා නැටිල්ලක් මේ කවුද සුනන්දනන්ද හම්සන්ට වෙන වැඩක් නැහැ. එවුන් ෆොටෝ ගන්නවා. බණ්ඩක කරල් වගේ වතුරේ වැටිලා පෙරලිලා පිණුම් ගහ ගන්නවා පෙරලෙනවා පොල් කොටයක් කුසන්න හරි ලයික් කරනවා කුසන්නට එක එකක්වත් නෑ. උන් සාමාන්‍ය මේ නිකන් හිරිමල් කොල්ලෝ. අම්මලා තාත්තලා එනවා ගෙදර ගෙනියනවා සූට් එකක් අඳිනවා ආයෙවනවා ආයෙක සූට් එකක් ගලනවා ආයෙනවා අනේ මං කෝනේ අද නටන්න පිස්සු කතා කරනවා සාංශ මුංගේ ඇඳුම් හොදලා ඉවරයක් නැතිලු. මං කෝ යකෝ කැලණිකන්ගේ වතුර තියෙන්නේ. හොදපන් නටන්න අරපන් කියලා. මේ පෙරලෙන කොට අසරින්ගනවා. පුවක් කිත්ත වගේ. අර වතුරේ නටන නැටිල්ලක හැටි බලපුවාම අනේ කොළඹ හැදෙන කොල්ලන්ට මොන අසහනයක් තියෙනවද කියලා හිතනවා. මුන්ට ඇත්තටම ඇත්තටම අසහනයක් නැහැ. ඉතින් අපිත් ඇත්තට මේ වගේ. මේ ගඟට යනවා මේ ඇදගෙන වැටෙනවා මේ තුවාල වෙනවා මේ හොවපුට කරනවා මේ සිද්ධ ආලේප ගන්නවා චන්ද්‍රරතන හමුතු කියනවා ධම්මජීව හමුතු කළු වෙලාලු. ඔබට ඇහෙනවද රාජිකා? එහෙනම් සාමිනාස් ආගෙන ඉන්නේ. ඔබට ඊර්ෂ්‍යාද නැත්නම් හොඳ වැඩේ කියලා හිතනවා? එහෙම මොකුත් හිතුවේ නෑ සාමිනාස්. හොඳයි කියලා මේ වැඩසටහන් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මේ ඔය යොමු වෙච්ච එක ඉතින් ඒ වගේ දේවල් ගැන ඉතින් හරිම සතුටුයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට දැන් ඔබ වහන්සේ කිව්වනේ ඒකේ පිටපත් ඇවිල්ලා තියෙනවා කියලා. ඔබ වහන්සේට ඒ පිටපත කොහටද මේ පිටපතේ ලියුම කොහටද ඇඩ්‍රස් කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ? ඒක එවල තියෙන්නේ අධ්‍යාපන ලේකම්ට. ජනාධිපති ලේකම් විශේෂ කාර්ය සාධක ජනාධිපති ලේකම්ට කියලා තියෙනවා. ධම්මජීව හැම එදා ගෙනාපේකට ජනාධිපතිගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රස් එක report කරන්න කියලා ඊගාව මීටින් එකට ඉස්සලා. ඉතින් ඒක ලොකු බලදාධිකාරියක් නේ. මට කොපි කරපු එක ස්කෑන් කරලා එවලා තියෙනවා ඊයේ රංජල්ලගේ කියන්නේ රංජල්ලා ගෙදෙට්ට ගිහිල්ලා තියෙන දවස් 8කට පස්සේ. ඔව් ඒක ස්කෑන් කරලා හේමන්ත මේ ලක්මාලුත් කරුවේ ඒකමයි. ඒ කොපිය ලක්මාල් ගාව තියෙන්න ඕනේ. මට ඒවල තිබුණා ස්කෑන් කරලා. මේක දෙවෙනි එක. මේ හැම එකකින්ම පේනවා එන්න බල කැවෙනවා කියලා. ඒක දවලක් තියෙන්නේ බල ගැන්වීම කියන වචනේ ලියුමේ තියෙනවා. ඒ උපලියුමේත් බල ගැන්නුණා. තවත් බල ගැන්වීම පිණිස ඔබතුමා විසින් සංවිධානය කළද තලසුන් එවන්නේ කියලා මට. ඒ ලිපිය හරියට කම්පැනි රෙජිස්ට්‍රාර්ගෙන් ලැබෙන ලිපිය වගේ අපිට. දැන් අපි ළඟ තියෙන්නේ ෆොටෝකෝපි එකක්. ඒක ඇවිල්ලා තියෙන්නේ මේ නාවල පාරේ. හොඳ වෙලාවට මේ මාංශය දැකලා මම දන්නේ නැහැ කවුද වෙලා තියෙන එක නා. රංජන්ගේ ගෝලේ
ස්කෑන් කරලා ලියුම වල තියෙන මං ඊයේ ඔය මේ ඔක්කොම වැඩ තියෙද්දි නෝනා කෙනෙකුට කොළඹ ඇවිල්ලා හම්බෙලාම කතා කරන්න ඕනේ කිව්වා. මං ඉන්නේ කඩුවෙල කියලා මම 10ට ඇවිල්ලා 9ට ඇවිල්ලා ආය සිවුරු ඇඳගෙන ඒ නෝනා හම්බෙන්න කමටහන් සුද්ධ කරන්න ගියා. කඩුවෙල ඉඳද්දි. එතකොට කම්පියුටර් අරනකොට මෙන්න ලියුමක් තියෙනවා. මේ 10ට ඇවිල්ලා. ලියුම එවල තියෙන 8 වෙනිදා. 8 ඉඳලා 14 වෙනිදා 15 14 වෙනිදා 10 වෙනකන් අර ලියුම මයි ළඟට එන්න අපේ පැත්තේ සතිපාසලේ වැරදි ඇඩ්‍රස් එකයි වැරදි ස්ටාෆ් එකයි නිසා නමුත් මට ඒ කම්ප්ලේන් එක දාන්න බැරි වුණා රංජන්ට මේක පොඩ්ඩක් කරන්න ඉක්කො නැත්නම් ඒ ලියුම කඩුවෙලට එන්න හරින් නැත්නම් මීතිරිගලට කඩුවෙල වඩා හොඳයි. නමුත් ඔෆිස් එක අපි ඇරියේ නැහැ තාම කඩුවෙල. මොකද මේ එතන ගොඩනැගිලි ටිකක් හරිය මේ අඩුව තියෙනවා. නමුත් ඒ 8 වෙනිදා ආපු ලියුම 14 වෙනිදා දවල් 10 වෙනකන් අරතරම් වැදගත් ලියුමක් ආපු නැති එක. ආපු ගමන් මාලිග උඩ තියාන ඔක්කොටම කතා කරා. ඒ මිනිස්සු බලනවා ඇති මේ මාසෙට මේ මොකද වෙලා තියෙන්නේ කියලා මේ ලියුම ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර ගන්න ඉතලා අපි උත්තර බැඳලත් තියෙනවා. එතකොට මම නිකන් මේ ජනාධිපති වෙලා. ඔය බණුන් අහන ජනාධිපති කෙනෙක්. ජනාධිපති හරියටම බලය දීලා කියලා තියෙනවා මේ කියපු එක වැදගත්. මම විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. කරුණාකරලා මට ප්‍රෝග්‍රස් එක වෙන්න. ඒකේ ගිහිල්ලක් තියෙනවා. මේ අධ්‍යාපන ලේකම් අතිරේක ලේකම් ලියුමක් ඇවලක් තියෙනවා. ඉතින් මට ඕනේ මේ ලියුම් ටික කාට කාටවත් පේන සලසන්න. එතකොට කවුරුත් දන්නවනේ මේ බියුරෝක්‍රසි එකක් වැඩ කරන්න කියලා. අතරමැද මේ ලියුම යන්නේ අපේ නිස්සන් වලට આવුත් නම් එක පැයයි අපි වහාම ඒකට උත්තර බඳිනවා. අතන ඔෆිස් එකක් තියාන හිටියට වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔෆිස් එකේ කවුරුත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ සාතිපාස්තරට කඩුවලට ලියුමේ යන ගමම්ම නිස්සරණ වනයේටත් ඒක නෑ කඩුවල නෑ රාජිකා දැන් තියෙන්නේ දැන්ට නාවල පාරේ රංජල්ලයි ගෙදර දාලා තියෙන ඔෆිස් එක. ඔෆිස් එකේ කවුරුත් නෑ. ඒකයි සුමානයක් කරනකන් ලියුම හොඳ හැබැයි දැකපු කෙනා මම ළඟ ඇති ඒක නම තිබුණා. එයා ස්කෑන් කරලා මට කොපියක් එවනවා. මිනිස්සුන්ස ලියුමක් කරලා තිනවා ස්කෑන් කරලා ඒ කෙනා රංජන්ගේ සෙක්‍රටරි කෙනෙක්. ඔව්. ඔය උනාට ඉස්සරහට ස්වාමීන් වහන්සේ දැන් අපි මෙතන වැරද්දක් කියන අඩුපාඩුවක් තියෙනවා කියලා දැක්කන කෙනා අපි පැත්තෙන් මොන හරි උත්තරයක් යන්න ඕන නම් ඒක ඊට වඩා ඉක්මනට අපි ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාවකදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ නිසා එතන අඩුපාඩුවක් දැකපු නිසා එහෙම ලියුමක් ආවොත් ඒක හැකි ඉක්මනින් ඔබ වහන්සේට යොමු කරන්න පුළුවන් විදිහේ මොන හරි ප්‍රතිපාදනයක් අපි හදාගත්තා නම් හොඳයි කියලා වරෙන් ලංකාවට වරෙන් ලංකාවට වරෙන් මුල කොළඹ ඉඳගෙන පිට පොටේ ඉඳගෙන අපි වතුරේ වැදි පීනද්දි අපිට උපදෙස් දෙන්න එනවා. අපිත් මෙහෙ ඉඳන් පොඩ්ඩක් හරි බාර ඇද්දා ස්වාමීන් වහන්සේ. අපිත් ඔය report හදලා හරි මම නෑ කිව්වේ නෑනේ ඒ වුණාට උඹ ඊ ලයිට් කණු අදින්න ආවනම් උඹට තේරෙයි වතුරේ ඉඳලා අදින්න බෑ බං. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩේ ඉඳලා තමයි අපි පදම හදාන ගොඩේ ඉඳලා තමයි ගැම්ම ගන්න පුළුවන්. වතුරේ ඉඳලා කොල්ලෝ අදින්නවා ළඹේ අල්ලගෙන. මේ ඇදගෙන ඉන්නවා වතුරේ ඉඳලා මොනවද අදින්නේ? එතන වතුරේ ඉඳලා ගන්න දෙයක් නෑ ගොඩේ ඉන්නොත් තමයි කරන්න දෙයක් තියෙන්නේ. එතෙන්දිලා. උඹ දැක්කනම් එහෙම කඩු වෙලා අපි හදලා තියෙන මේ අපේ ජැටිය වැඩක් නෑ කතා කරලා. ආව මෙන්න ස්වාමීන් වහන්සේ බලන්න. එපා උඹලා ආවොත් එimhe අරකට වතුරේ ගහගෙන යයි. ඒක නෑ උඹලා නොවන තව කොරෝනා තව සැරයක් ඇවිල්ලා තොපි ආයෙ ගෙට දාලා කුල්ලෙන් වහලා තියනවා නම් ඒ තරමට හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි අපි දෙනවා මයික් එක දැන් 15 කොටියේ. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේ. දහම් දේශන දහම් අසන දවස අද මෙතන. ඒ දෙපිරිස එකතු වුණු තැන දන් සභාවක් වෙනවා. ඒ පිරිස විමසනකොට ධර්ම සාකච්ඡාවක් වෙනවා. එතරින් මෙතරින් පිරිසකුත් සම්බන්ධ වුණා. පූජනීය මහා සංඝරත්නයත් ධම් සභාවට එකතු වුණා. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. ධර්ම දේශනාව බොහෝ පිරිසක් ශ්‍රවණය කරන්නට යෙදුණා. බොහෝ පිරිසක් ශ්‍රවණය කරපු නිසා බොහෝ පිනක් දේශකයන්න් වහන්සේට අයිති වෙනවා. දේශකයන්න් වහන්සේගේ බොහෝ පිනක් බොහෝ ඇසූ පිරිසගේ පිනත් ලෝකවාසී සැමට ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු මෙසේ. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා